එතකොට මේ ජෝන්ඩිස් කියන එක කතා කරන්න කලින් අපි කතා කරන්න ඕන RBC breakdown එක ගැන. ඒ කියන්නේ RBC breakdown අතර මේ ජෝන්ඩිස් RBC breakdown එකයි ජෝන්ඩිස් අතර මේ සම්බන්ධයක් තියෙනවා. දැන් ඒක ඉස්සරහට පැහැදිලි කරන්න. මේ එතකොට ඒක පැහැදිලි කරන්න මම ඉස්සරහ මෙතන මේ ප්‍රශ්නයක් තෝරගන්නවා. එතකොට මේ ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. ඒක කියන්නේ 50-year-old female presented with right hypochondriac pain. එතකොට right hypochondriac කියන්නේ අර regions වල දකුණු පැත්තේ උඩම තියෙන එක. හරි. Loss of appetite and passing dark urine for 3 days duration. එතකොට මේ loss of appetite කියන්නේ අර කෑම ගන්න අර කිසිම මොකක්ද කියන්නේ කෑම අරුචි කියලා කියන්නේ. හරි ඒක හරි. and passing dark urine for 3 duration. සාමාන්‍ය අවස්ථාවේදී dark urine කියනව නැහැ. හරි. ඒක සාමාන්‍ය පාටට වඩා කලර් එකෙන් වැඩි urine තමයි ඒතකොට ගිහිලා තියෙන්නේ දවස් 3ක. ඒ කියන්නේ මෙතන යම්කිසි abnormality එකක් තියෙනවා loss of appetite කියන එකත් ඒක පොඩ්ඩක් අපිට පැහැදිලි වෙනවා. එතකොට මේ තියෙන ඒක තියෙන අවුල ගැන අපිට තියෙන තැන ගැන අයිඩියා ගන්න පුළුවන් මේ right hypochondriac pain කියන්නේ. ඒ කියන්නේ අනේ හරිය තියෙන මොකක් හරි ඕගන් එක ඔබ්ස්ට්‍රක්ෂන් එකක් හරි එහෙම නැත්නම් ඩිස්ෆන්ක්ෂන් එකක් හරි ඒ වගේ දේවල් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. එපාර කියනවා she had a past history of a similar episode which lasted for few days. එතකොට මේ වගේ කීපවතාවම වෙලා තියෙනවා කියන එක කියන්නේ she is a mother of 4 children and her BMI is 35. එතකොට මේ 35 කියන එක BMI 35 කියන්නේ සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක් නෙවෙයි. 35 කියන්නේ obesity වගේ තියෙන එකක්. හරි. obesity වගේ තියෙන එකක්. On the examination she is deeply icteric with scratch marks all over the body. එතකොට deeply icteric කියන්නේ මොකක්ද කියන්නේ on the examination she is deeply icteric with scratch marks all over the body. හරි. ඒ කියන්නේ icteric කියන එකේ තේරුම තමයි icteric කියන්නේ සමාන වචනයක්. නැත්නම් icterus කියන එක සමාන වචනයක් jaundice වලට. හරි. jaundice කියන තත්ත්වයට සමාන වචනයක් තමයි icteric. ඒතර scratch marks කියන්නේ scratch කියන්නේ අර කැසුවාම වගේ එන මේ marks. එතකොට ඒවා තියෙන්නේ මේ අර කියන්නේ කැසීමක් මොකක් හරි ඇතිවන මේ තත්ත්වයක් තියෙනවා. හරි. එතකොට ස්ක්‍රැච් මාක්ස් එන්නේ දැන් අපි කියන්නේ එතන මොකක් හරි ස්කින් එකේ තනක් කැසුවොත් නේ. එතකොට ඒක ස්ක්‍රැච් මාක් තියෙන නම් ඒක පොඩි මේ ලොකු කැසීමක් තියෙනවා. හරි. එතකොට මේ ඕකට අපි කියනවා මේ pruritus කියලා. හරි. එහෙනම් කියනවා දැන් මේක ස්ක්‍රැච් මාක්ස් කියලා දීලා full blood count is found to be normal. එතකොට FBC එකේ අවුලක් නැහැ. The other investigation result are given below. දැන් මේ FBC එක අවුලක් නැහැ කියන්නේ මෙතන මේ FBC කියන්නේ blood count එක ගැන. එතකොට දැන් මේ RBC සංඛ්‍යාවේ කිසිම වෙනසක් නැහැ. හරි. ඒ කියන්නේ දැන් hemolytic අවස්ථාවක් ආව කියනවා. hemolysis આવත් වෙන RBC breakdown වෙනවා. එතකොට RBC count එක අඩු වෙනවා. දැන් මේ hemolysis කියන එකත් දායක වෙනවා jaundice වලට. හරි. එතකොට දැන් මේ hemolysis නිසා ඇති වෙන jaundice එක ගැන නෙවෙයි එහෙනම් මෙතන මේ කියලා තියෙන්නේ. ඒ පාර මේ other investigation result are given below කියලා තියෙනවා. normal ranges are given in the හරි. ඊට පස්සේ මේකේ කියනවා total bilirubin. total bilirubin කියන්නේ මෙතන මේ දැන් අපි ඉස්සරහට කතා කරනවා ඇඟේ තියෙන bilirubin වල සමස්තය. කියන්නේ bilirubin ಜಾති දෙකක් තියෙනවා. එකක් unconjugated bilirubin. අනිත් එක conjugated bilirubin. හරි. එතකොට දැන් මේ දෙක එකතුවට අපි කියන්නේ total bilirubin. total bilirubin අයිලා 6.2 මිලිග්‍රෑම් ඝන ඩෙසිලීටරයට. එතකොට ඒක සාමාන්‍ය තත්ත්වයට තියෙන්න ඕනේ 1යි. ඒ කියන්නේ එකකට වඩා අඩු වෙන්න ඕනේ. දැන් 6.2ක් තියෙනවා. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා total bilirubin කියන එක වැඩි වෙලා. හරි. total bilirubin කියන එක වැඩි වෙලා තියෙනවා. ඒත් එක direct bilirubin. මේ direct කියන්නේ මේ ඔය direct කියන එකට සමාන වචනයක් තමයි conjugated කියන එක. හරි. එතකොට indirect කියන එක සමාන වචනයක් තමයි unconjugated කියන එක. හරි. එතකොට මේ කියන්නේ මොකක්ද? direct එහෙම නැත්නම් conjugated bilirubin 5.4ක් තියෙනවා. සාමාන්‍ය තත්ත්වයට තියෙනවනේ 0.3 අතර. ඒ කියන්නේ මේක වැඩි වීමක් තියෙනවා. හරි. මේක වැඩි වීමක් තියෙනවා. එතන මේක වැඩි වෙලා තියෙනවා කියන්නේ මේක සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා මෙතන. දශම ගාණක් තියෙන්න ඕනේ 5.4ට
ලොකු වැඩිවීමක් තියෙනවා. හරි. ඉන්ඩිරෙක්ට් එහෙම නැත්නම් අන්කන්ජුගේටඩ් බිලිරුබින් 0.8ක් තියෙනවා මිලිග්‍රෑම් ඝන ඩෙසිලිටරයට. සාමාන්‍ය තත්ත්වයට තියෙනවා 0.2යි 1යි අතර. මේ 0.8 කියන එක තියෙන්නේ මේ රේන්ජ් එක ඇතුළේ. ඒ නිසා අපිට මේකෙන් එහෙනම් මේක ඇවිල්ලා මේ නෝමල් තත්ත්වය. හරි. ඒත් එක මේ ඇල්කලයින් ෆොස්ෆේටේස්. ඇල්කලයින් ෆොස්ෆේටේස් එහෙම නැත්නම් අපි කියනවා ALP කියලා. හරි. ALP කියලා. මේ ALP කියන එකත් මේ liver functions වල අර නිකන් මාකර් එකක්. හරි. ඒක liver function එක යම් කිසි මොකක් හරි abnormality එකක් තියෙනවා නම් එහෙම නැත්නම් liver එකේ අපි හිතමු මොකක් හරි liver එකේ මොකක් හරි abnormality එකක් තියෙනවා නම් ඒක මේ alkaline phosphatase කියන එක සීරම් එක නිදහස් වෙන හේතුව. මේ alkaline phosphatase කියන එක තියෙන්නේ මේ liver එකේ කොටසක තමයි. හරි. liver එකේම කියන්න බෑ මේ liver එකට සම්බන්ධ තැනක තමයි ඒක තියෙන්නේ. එතකොට මේක විල 380කට වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට මේ සීරම් එකේ alkaline phosphatase කියන එක 380කට වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය තත්ත්වයට තියෙනවා 30යි 120යි. කියන්නේ මේකත් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ liver එකේ මොකක් හරි dysfunction එකක් නිසා තමයි මෙන්න මේ තත්ත්ව වැඩි වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි අහන ප්‍රශ්නේ තමයි state the most possible disease condition of this patient. එතකොට මේක මේ හොයන එක තමයි දැන් අපි මේක කරන්න ඕනේ. මොකද්ද මේක අපිට දත් විදියට දීලා තියෙන්නේ? dark urine, jaundice නැත්නම් icteric, scratch marks, ඊට පස්සේ මෙතනින් දීලා තියෙන bilirubin වල abnormality මොනවද කියලා. ඒක මේ වලින් තමයි දැන් මේක හොයන්න ඕනේ. එතකොට දැන් ඒක හොයන්න කලින් දැන් අපි දැනගන්න ඕන මේ RBC breakdown කියන්නේ මොකද්ද? jaundice කියන්නේ මොකද්ද? හරි. ඒතකොට ඒකෙන් තමයි මේ කියන්න හදන්නේ. දැන් මුලින්ම RBC breakdown එක ගැන කතා කරොත් RBC ගත්තාම ඒකේ සාමාන්‍ය ලයිෆ් ඒ කියන්නේ ජීවිත කාලය නැත්නම් ලයිෆ් ස්පෑන් එක. ඒක ආසන්නම අපි කියන්න පුළුවන් 120ක් දින දවස් 120ක් විතර. හරි. එතකොට දැන් මේක තමයි normal RBC එක normal කිසිම ලෙඩක් නැති නිරෝගී healthy adult කෙනෙක්ගේ RBC එක life span එක තමයි 120 days. හරි. දින 120ක්. එතකොට මේ දින 120ට පස්සේ මොකද්ද වෙන්නේ? දින 120ට පස්සේ තමයි මේ RBC breakdown කියන එක වෙන්නේ. හරි. දැන් RBC එක ගත්තාම මේක හැදිලා තියෙනවා. RBC කියන්නේ red blood cell එක ගත්තාම මේක හැදිලා තියෙන කොටස් දෙකකින්. එකක් තමයි ඒකේ තියෙන protein part එක. අනිත් එක තමයි ඒකේ තියෙන අර metal සම්බන්ධ part එකක් තියෙනවා. අපි ඒකට කියනවා heme කියලා. heme part එක. අනිත් part එක තමයි protein සම්බන්ධ එක. ඒකට අපි කියන globin part එක. හරි. එතකොට මේ heme කියන එකත් දැන් බස අපි ඒක දන්නවා මේ heme කියන එක හැදිලා තියෙන්නේ Fe2+ එකක් එක්ක porphyrin ring එකක්. porphyrin ring එක කියන්නේ මේ pyrrole කියලා මොලකියුල් එකක් තියෙනවා. මේවා හතරක් එකතු වෙලා හදනවා මේ හරි නයිට්‍රජන් තියෙන්නේ. මේවා හතරක් එකතු වෙලා හදනවා නිකන් ring එකක් වගේ ස්ට්‍රක්චර් එකක්. හරි. එතකොට මේක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ ඒක මැද්ද තැනකට ඇවිල්ලා සම්බන්ධ වෙනවා Fe2+ එක. එතකොට Fe2+ එක එතන මැද්දේ තියෙනවා. එතකොට මේ pyrrole හා Fe2+ අතර බන්ධන જાතියක් ඇති වෙනවා. ඕන බන්ධන හතරකින් මොකද බැඳිලා තියෙන්නේ. එතකොට මේක තමයි අපි කියන්නේ heme කියලා. හරි. මේ තියෙන වටේ තියෙන මේ හතරට අපි කියනවා මොකද porphyrin ring. නැත්නම් ඒකටම කියනවා අපි ටෙට්‍රා කියන හතරක්. ටෙට්‍රා පයිරෝල් රින්. ටෙට්‍රා පයිරෝල් රින් කියලා කියන්න පුළුවන්. ටෙට්‍රා කියන්නේ හතරක් පයිරෝල් මොලකියුල්. මේ තියෙන පයිරෝල් මොලකියුල්. හරි. මේ තියෙන පයිරෝල් මොලකියුල්. ඒවා හතරක්. සම්බන්ධ වෙලා හැදෙන එක. porphyrin ring කියන්නේ. එහෙනම් ටෙට්‍රා පයිරෝල් රින් කියන්නේ. ඒතර ඒක මැද්දට සම්බන්ධ වෙනවා Fe2+ කියන එක. ඒතර මේ heme කියන part එක. හරි. එතකොට අනිත් part එකේ තියෙන්නේ මේ globin කියන එකේ තියෙනවා alpha globin beta globin හැම තියෙනවා. හරි. ඒතකොට දැන් ඒක ගැන මෙතන ලොකෝට අපි කතා වෙන්නේ නැහැ. මෙතන කතා කරන්නේ දැන් RBC එක හැදලා තියෙන මේ part දෙක. ඒතකොට දැන් මේ දින 120ක life span එකකින් පස්සේ RBC එක කැඩෙනවා වෙන මේ කොටස් දෙකට. මොනවද? එකක් heme අනිත් එක globin. කොහෙද මේක සිද්ධ වෙන්නේ? reticulo endothelial system එකේ RES reticulo endothelial system. මේක මේ reticulo endothelial system කියන්නේ මේක හැදිලා තියෙන මේ macrophages වලින්. හරි.
මැක්‍රෝෆාජස්. එතකොට ඒකටම කියන්න පුළුවන් මැක්‍රෝෆාජස් වලින් හැදලා තියෙන්නේ. මේකටම අපි කියනවා මේ MPS කියලා. MPS කියන්නේ මොනෝනියුක්ලියර් ෆැගොසයිටෝටික් මොනෝනියුක්ලියර් ෆැගොසයිටික් සිස්ටම්. හරි. මොනෝනියුක්ලියර් ෆැගොසයිටික් සිස්ටම්. ඒතකොට ඒක තමයි රෙටිකියුලර් එන්ඩෝතීලියල් සිස්ටම් කියන එක තමයි අපි භාවිත කරන්නේ. ඒතකොට ඒක මැක්‍රෝෆාජස් වලින් හැදලා තියෙනවා. අපි දන්නවා මැක්‍රෝෆාජස් වල මේ කෘත්‍ය තමයි ලයිසිස් කියන එක. හරි. ලයිසිස් කියන එක තේරුම නිකන් බ්‍රේක් ඩවුන් කියන එකනේ. බ්‍රේක් ඩවුන් කියන්නේ මේ ලයිසිස් කෘත්‍ය කරන්නේ මේ රෙටිකියුලර් එන්ඩෝතීලියල් සිස්ටම් එකේ තමයි RBC බ්‍රේක් ඩවුන් කියන එක සිද්ධ වෙන්නේ. හරි. ඒතකොට ඒක මැක්‍රෝෆාජස් වලින් හැදලා තින්නේ. ඒතකොට මේ රෙටිකියුලර් එන්ඩෝතීලියල් සිස්ටම් කියන එක තියෙන්නේ කොහෙද? RBS කියන එක තියෙන කියන්නේ ඒක හැදලා තියෙන්නේ මොන වලින්ද? මේක ප්‍රධාන වශයෙන් තියෙන්නේ liver එකේ ස්ප්ලීන් එකේ. liver එකේ ස්ප්ලීන් එකේ. මේ දෙකෙන් තමයි මේජර්ලි රෙටිකියුලර් එන්ඩෝතීලියල් සිස්ටම් කියන එක හැදලා තියෙන්නේ. හරි. එතකොට රෙටිකියුලර් එන්ඩෝතීලියල් සිස්ටම් එකේ RBC බ්‍රේක්ඩවුන් එක එනවා දින 120කට පස්සේ ඒකෙන් දැන් නිදහස් වෙනවා කියලා කිව්වා. මොනවද? හීම් සහ ග්ලොබින්. ග්ලොබින් කියන්නේ ප්‍රෝටීන් එකක්. මෙයා ඩිග්‍රේඩ් වෙනවා. හරි. ඩිග්‍රේඩ් වෙලා මෙයා යනවා ඩිග්‍රේඩ් වෙනවා ප්‍රෝටීන් එක ඩිග්‍රේඩ් වෙනවා එන්න ඕනේ ඇමයිනෝ ඇසිඩ්. එතන මේ ඇමයිනෝ ඇසිඩ් යම්කිසි ප්‍රමාණයක් ලැබෙනවා. එතන මේක ගිහිල්ලා එකතු වෙනවා අපේ තියෙනවා ඇමයිනෝ ඇසිඩ් පූල් කියලා. හරි. ඇමයිනෝ ඇසිඩ් පූල් කියලා තියෙනවා. ඒකට ඒකට ගිහිල්ලා එයා එකතු වෙනවා. එතකොට දැන් ඒක එතනින් ඉවරයි. එතන මේ හීම් කියන එක නාගත්තාම මෙයාට වෙන වැඩ ටික පොඩ්ඩක් කම්ප්ලෙක්ස්. හරි. එතන හීම් කියන එක හැදලා තියෙන්නේ Fe2+ පෝෆයිරින් කියන එකෙන්. එතකොට මේවා මේ දෙකෙන් හැදලා තියෙන එක දැන් ඊට පස්සේ මේක වෙන්නේ රෙටිකියුලර් එන්ඩෝතීලියල් සිස්ටම් එකේ වෙන දේ තමයි කියන්නේ. එතකොට හීම් කියන එක නා මුලින්ම මෙයාපත් වෙනවා බිලිවර්ඩින් බවට. බිලිවර්ඩින්. හරි. බිලිවර්ඩින් බවට පත් වෙනවා. බිලිවර්ඩින් කියන එක පත් කරන්න එන්සයිම් එකක් ඕන වෙනවා. අපි ඒකට කියන්නේ හීම් ඔක්සිජනේස් කියලා. හීම් ඔක්සිජනේස්. එතකොට මේ එන්සයිම් එකෙන් වෙන්නේ මොකද්ද? හීම් කියන එක බිලිවර්ඩින් බවට පත් කරනවා. දැන් හීම් ඔක්සිජනේස් කියන එකේ තේරුම තමයි මෙතන මොකක් හරි අර ඔක්සිඩයිස් වීමක් වෙනවා. මේ ඔක්සිඩයිස් වෙන්නේ මේ මොලකියුල් එක. මොකද හීම් කියන එක නා ඔක්සිඩයිස් වෙනවා බිලිවර්ඩින් බවට. ඒ කියන්නේ මෙයාගේ තියෙනවා කියුණේ Fe2+ එකක්. Fe2+ එකක් ඔක්සිකරණය නැත්නම් ඔක්සිඩේෂන්. ඔක්සිඩයිස්ලා Fe3+ බවට පත් වෙනවා. එතකොට මේ Fe3+ කියන කෙනාට තමයි මේ බිලිවර්ඩින් වල තියෙන්නේ. හරි. එතකොට මේ මෙයාගේ කලය ගත්තොත් එහෙනම් බිලිවර්ඩින් කියන්නේ මේ Fe3+ එක එයාගේ වටේ තියෙන මේ පෝෆයිරින් එකක් තියෙනවා. හරි. එතකොට එයාගේ පාට ගත්තොත් එහෙනම් එයා ඇවිල්ලා මේ ග්‍රීන් කලර් එකක් තියෙනවා. ග්‍රීන් කලර් එකක්. මෙයා ග්‍රීන් කලර් මොලකියුල් එක. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි බිලිවර්ඩින් කියන එක බිලිරුබින් බවට පත් වෙනවා. දැන් අපිට අහුවෙනවා දැන් බිලිරුබින් කියන එක හැදෙන්න කොහොමද කියන එක දැන් අපි දැනගත්තා. එතකොට බිලිවර්ඩින් කරන්න තව එන්සයිම් එකක් ඕන වෙනවා. බිලිවර්ඩින් රිඩක්ටේස්. බිලිවර්ඩින් රිඩක්ටේස් කියන එක ඕන වෙනවා. එතකොට මේ ඔය දෙකෙන් තමයි ඔය එන්සයිම් දෙකෙන් හීම් කියන එක එනවා මොකද්ද? බිලිරුබින් බවට. එතකොට දැන් බිලිවර්ඩින් කියන එකගේ මම පාට කිව්වා එයා ග්‍රීන් කලර් කියලා. බිලිරුබින් කියන එකගේ පාට ගත්තොත් එහෙම එයා ඇවිල්ලා නිකන් අපි කියමු ඔරෙන්ජ් එහෙම නැත්නම් රෙඩ් ඔරෙන්ජ්. හරි රෙඩ් ඔරෙන්ජ් එකක් තමයි මේ බිලිරුබින් කියන්නේ. ග්‍රීන් කලර් මොලකියුල් එක ග්‍රීන් කලර් සබ්ස්ටන්ස් එකක් රෙඩ් ඔරෙන්ජ් සබ්ස්ටන්ස් එකක් බවට පත් වෙනවා. ඒතර බිලිවර්ඩින් කොළ පාටයි බිලිරුබින් රෙඩ් ඔරෙන්ජ්. තමිලි පාටයි රතු පාටයි වගේ පාටක් තමයි තියෙන්නේ. එතකොට මේ බිලිරුබින් කියන කෙනා දැන් තියෙන්නේ මේ තාම තියෙන්නේ රෙටිකියුලර් එන්ඩෝතීලියල් සිස්ටම් එකේ. මේක වෙන්නේ රෙටිකියුලර් එන්ඩෝතීලියල් සිස්ටම් එකේ. ඒතකොට මම දැන් ඒක මෙතනින් අඳින්න. රෙටිකියුලර් එන්ඩෝතීලියල් සිස්ටම් එක හැදිලා තියෙන්නේ liver එකයි ස්ප්ලීන් එකයි මේජර්ලි කියලා මම කිව්වේ. ඒතකොට මේ ස්ප්ලීන් එක වගේ මෙතන අඳිනවා. එතකොට මේකේ අපිට ලැබෙන්නේ RBC එකක්. මේක ඇතුළට ඇවිල්ලා එතන මෙන්න මේ කියන ෆන්ක්ෂන්ස් ටික වෙලා මොකද මෙන්න මෙතනින් හීම් ඇවිල්ලා ග්ලොබින් ඇවිල්ලා හීම් කියන එක නා බිලිරුබින් බවට පත් වෙලා එහෙනම් මෙතන බිලිරුබින් කියන එක නා මැද්දේ තැනක හැදෙනවා.
දැන් මේ හැදිච්ච බිලිරුබින් මේ හැදිච්ච බිලිරුබින් රෙඩ් ඔරෙන්ජ් මොලිකියුල් එක ඉන්නේ තාම RES එකේ තමයි. ඒ කියන්නේ රෙටිකියුලර් එන්ඩෝතීලියල් සිස්ටම් එකේ තමයි. මේ ස්පීන් එක හෝ ලිවර් එකේ තමයි. එතකොට මේ බිලිරුබින්ට මෙයා එන්න ඕන ලිවර් එකට. හරි බිලිරුබින් කෙනෙක් කෙනා ඊළඟට එන්න ඕන ලිවර් එකට. එතෙන්දී යම්කිසි ප්‍රොසෙස් එකක් එනවා. දැන් මේ නිකන් ලිවර් එකට කියන්නේ ලිවර් එකට ට්‍රාන්ස්පෝර්ට් වෙන්න විදියක් තියෙනවනේ. ඒ ට්‍රාන්ස්පෝර්ට් ඒක වෙන්නේ බ්ලඩ් හරහා. හරි බ්ලඩ් එක හරහා තමයි. එතකොට මේ තියෙන්නේ මොනවද දින ලිවර් එකක්. මේ ලිවර් එක එනවා බ්ලඩ් හරහා. එතකොට බිලිරුබින් බ්ලඩ් වල නිදහස් වෙනවා. ඒ බිලිරුබින් එනවා කොහෙටද? බ්ලඩ් හරහා ලිවර් එකට. දැන් ලිවර් එක ඇතුලේ තමයි ඒ බිලිරුබින් කියන එක තියෙන්නේ. හරි. එතකොට දැන් මෙයා මෙන්න මෙතන ඉඳන් ලිවර් එක ඇතුලට ගන්න. එහෙම නැත්නම් බ්ලඩ් වල ඉඳන් ලිවර් එකට ගන්න. එතනදී වෙන ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් තියෙනවා. ඒකට කියන්නේ මෙතන වෙන සිස්ටම් එක තමයි ෆැසිලිටේටඩ් ඩිෆියුෂන්. එහෙම එකක් තමයි මෙතන වෙන්නේ. එතකොට මේ ගන්න ක්‍රියාවලියට අපි කියනවා මේ බ්ලඩ් එකේ ඉඳන් ලිවර් එකට බිලිරුබින් ගන්න එකට අපි කියනවා අප්ටේක් කියලා. හරි. අප්ටේක්. මෙතන ඉඳන් මෙතෙන්ට ගන්න එකට අපි කියන්නේ අප්ටේක් කියලා. හරි. ඒකට ගන්නවා කියන්නේ. ඊට පස්සේ මේ බිලිරුබින් කියන එක දැන් ඉන්න ලිවර් එකේ. හරි. කියන්න ඕන මේ ෆැසිලිටේටඩ් ඩිෆියුෂන් කියන එක අපිට ෆිසියොලොජිකල් ගන්නවා. ෆැසිලිටේටඩ් ඩිෆියුෂන් කියන්නේ මේක ඇවිල්ලා පැසිව් ට්‍රාන්ස්පෝර්ට් එක. හරි. ඒකට ගමතර කරනවා. පැසිව් ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ෆැසිලිටේටඩ් ඩිෆියුෂන් කියන්නේ. එතන අප්ටේක් ප්‍රොසෙස් එක ඇවිල්ලා පැසිව් ට්‍රාන්ස්පෝර්ට් වලට අයිති වෙන එක. හරි. ඊට පස්සේ නම් දැන් බිලිරුබින් කියන එක නම් දැන් ලිවර් එක ඇතුලේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ බිලිරුබින් කියන එක කෙනා ලිවර් එකේදී ප්‍රොසෙස් එකක් වෙනවා. මේ ප්‍රොසෙස් එකට අපි කියන්නේ කන්ජුගේෂන් කියලා. අපි මේ ප්‍රොසෙස් එක කියන්නේ කන්ජුගේෂන් ප්‍රොසෙස් කියලා. ඒක වෙන්නේ ලිවර් එක ඇතුලේ. හරි. ඒ ලිවර් එක ඇතුලේ මොකද වෙන්නේ? මේ බිලිරුබින් කියන එක කෙනා එන්සයිම් එකකින්. හරි. එන්සයිම් එකකින් පත් වෙනවා වෙනත් මොලකියුල් ලැබ් වලට. ඒකට එන්සයිම් එක තමයි UDT. UDT කියන එකේ තේරුම තමයි UDT කියන්නේ මේ අර කෙටි කරලා කියන එකක්. U කියන්නේ UDP, D වලින් කියන්නේ ඩයි ග්ලූකියුරොනයිඩ්. හරි. ට්‍රාන්ස්ෆරේස්. මේක තමයි ඒ එන්සයිම් එකේ දිග නම. ඒතකොට මේ ඇබ්‍රිවියේෂන් එක තමයි UDT කියන්නේ. UDT කියන්නේ UDP ඩයිග්ලූකියුරොනයිඩ් ට්‍රාන්ස්ෆරේස්. ඩයි කියන්නේ දෙකක්, ග්ලූකියුරොනයිඩ් කියන මේ දෙකක් සම්බන්ධ කරන එක තමයි කරන්නේ මේ බිලිරුබින් වලට. UDT කරන්නේ ග්ලූකියුරොනයිඩ් කියන මොලකියුල්ස් දෙකක් බිලිරුබින් වලට සම්බන්ධ කරන එක. හරි. ඒක සම්බන්ධ කරන්නේ මෙන්න මේ UDP කියන නියුක්ලියෝටයිඩ් එක හරහා. හරි. UDP කියන්නේ නිකන් අර ADP තියෙන්නේ. අර ඒ වගේ. හරි. මේ තියෙන ඇඩිනින් මේක තියෙන යුරසින්. හරි. sorry UDT. හරි. එතකොට මේ UDT කියන එන්සයිම් එකේ දිගටම ලිව්වා. එතකොට බිලිරුබින් කියන කෙනා මොකද කරන්නේ? මේ UDT එන්සයිම් එක හරහා මෙයාපත් වෙන වෙනත් මොලකියුල් එකක්. මේ වෙනත් මොලකියුල් එකට අපි කියන්නේ කන්ජුගේටඩ් බිලිරුබින්. කන්ජුගේටඩ් බිලිරුබින්. එහෙනම් ඊට කලින් තිබ්බ මොකද්ද? මේ බිලිරුබින් කවුද? මේ කලින් තිබ්බ බිලිරුබින් කවුද? මෙයා ඇවිල්ලා අන්කන්ජුගේටඩ් බිලිරුබින්. අර කන්ජුගේටඩ් බිලිරුබින් මෙයා අන්කන්ජුගේටඩ් බිලිරුබින්. හරි. මේ UDT හරහා මෙයා කන්ජුගේටඩ් බිලිරුබින් බවටපත් වෙනවා. ඊට පස්සේ මෙතන අමතර කරුණක් තියෙනවා. දැන් මේ බිලිරුබින් කියන කෙනා ලිවර් එකට ඇතුල් වෙන ප්‍රොසෙස් එකට මම කිව්වා අප්ටේක් ප්‍රොසෙස් එක. එතකොට මෙයා ඇවිල්ලා ලිවර් එකේ තියෙන ප්‍රෝටීන් එකට සම්බන්ධ ප්‍රෝටීන් එකට බැඳෙනවා. හරි. ප්‍රෝටීන් මේ ලිවර් එක ඇතුළට ඇවිල්ලා ලිවර් එකේ තියෙන ප්‍රෝටීන් එක ඒකට මෙයා බැඳෙනවා. කවුද? අන්කන්ජුගේටඩ් බිලිරුබින්. ඊට පස්සේ තමයි කොන්ජුගේෂන් ප්‍රොසෙස් කියන එක වෙන්නේ. අනේ ප්‍රෝටීන් එකේ නම තමයි මේ අප්ටේක් කියන එකෙන් පස්සේ එයා බැඳෙන ප්‍රෝටීන් එකේ නම තමයි
ලයිගැන්ඩි ප්‍රෝටීන් ලයිගැන්ඩි හරි ලයිගැන්ඩින් කියන එක තමයි එයාගේ නම. එහෙනම් දැන් මේ process එකෙන් පස්සේ දැන් conjugation කියන process එකෙන් පස්සේ දැන් conjugated bilirubin හැදෙලා තියෙනවා. මේ conjugated bilirubin කියන එකට අපිට කියන්න පුළුවන් මෙයාගේ නම තමයි bilirubin diglucuronide. හරි හරි. මෙන්න මේ අණු දෙකක් බෙදෙනවා කියවනේ. ඒ අණු දෙක බෙදුණාට පස්සේ නම කිව්වා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් liver එකේ දැන් conjugated bilirubin කියන එක හදලා ඉවරයි. ඊට පස්සේ අපි කරන්නේ මේක දැන් liver එකේ තියලා හරියන්නේ නැහැ. හරි. bilirubin කියන එක කෙනාගත්තන් පස්සේ මේ bilirubin කියන එක කෙනාගත්තන් පස්සේ මෙයා ඇවිල්ලා අපි කියනවා මෙයා කිසිම ෆන්ක්ෂන් එකක් කරන කෘත්‍යයක් නෙමෙයි. මේ ෆන්ක්ෂන් එකක් කරන මොලකියුල් එකක් නෙමෙයි. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ෆන්ක්ෂන් එකක්වත් එහෙම නැත්නම් වෙන මොකක් හරි සින්තටික් ෆන්ක්ෂන් එකක්වත් අර ඒ වගේ දෙයක් කරන්න දායක වෙන එක නෙමෙයි මේ bilirubin කියන එක. මේ bilirubin කියන එක නම අනිවාර්යයෙන්ම ඇඟෙන් එක්ස්ක්‍රීට් කරන්න ඕන. ඇඟෙන් එක්ස්ක්‍රීට් කරන්න ඕන කියන එක තමයි bilirubin කියන එක. හරි. දැන් bilirubin හැදිලා තියෙනවා liver එකේ. liver එකේ bilirubin හැදිලා තියෙනවා. එතකොට දැන් මේකේ liver එකේ හැදුන එක අපි හැම මේක ඇඟෙන් එළියට දාන්නේ intestine හරහා. හරි. මේ liver එකේ ඉඳන් මෙයා දාන එළියට කියන්නේ intestines වලට. හරි. intestines වලට දානවා. හරි. එතකොට දැන් liver එකේ ඉඳන් එන පාරක් තියෙනවා. මේකට කියන්නේ මේ bilirubin එළියට දාන මේ duct system එකට අපි කියනවා මේ biliary tree කියලා. එතකොට ඒක හැදෙන්නේ මෙන්න මෙතන තියෙනවා left hepatic duct හරි මේ පැත්තේ තියෙනවා එහෙනම් right hepatic එතකොට ඒ දෙක එකතු වෙලා හැදෙන එක තමයි මෙන්න මේ තියෙන එක. එන්න මේක ඒකට අපි කියනවා right and left එක තුල හැදෙන common hepatic duct. හරි. ඒ දෙක හැදිලා ඉවර වෙලා මේ ඒ දෙක එකතු වෙලා හැදෙන common hepatic duct එකට පස්සේ මේ එක්කෙනෙක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඒක එන්නේ gall bladder එකේ. හරි. gall bladder එකේ. මේකට අපි කියන cystic duct කියලා. ඒතර මේ දෙක එකතු වෙලා තමයි එන්නේ මේ දැන් මේ ගෝල් බැඩර් එකෙන් මොකද කරන්නේ? ගෝල් බැඩර් එකෙන් කරන කෘත්‍ය තමයි මේ liver එකෙන් එළියට දාන බයිල්. හරි liver එකෙන් එළියට දාන බයිල්. ඒවා අර ටෙම්පරරි తాවකාලිකව මේ පොඩ්ඩක් අර ස්ටෝර් කරගෙන වගේ තියාගන්න. හරි. ස්ටෝර් කරගෙන තියාගෙන මේ ඕන වෙලාවට විතර එළියට මේ දාන්න. හරි. ඒතකොට ගෝල් බැඩර් එකේ හරහාගෙන cystic duct එක කියන එක මෙතෙන්ට එකතු වෙනවා. cystic duct එකයි common hepatic duct එකයි එකතු වෙලා දැන් මේ දෙකෙන් මෙන්න බයිල් නැතරම කරලා දැන් මේකෙන් හැදෙනවා common bile duct. ඒ common bile duct කියන්නේ common කියන්නේ පොදු මොකටද පොදුද? bile යන duct දෙකකට පොදු. කියන්නේ මේ cystic duct කියන එකෙත් යන්නේ bile. common hepatic duct කියන එකෙත් යන්නේ bile. හරි. bile කියන එක හැදෙන්නේ liver එකේ මෙන්න මේ right and left hepatic duct සහ common hepatic duct එකෙන් එළියට අවිල්ලා gall bladder එකේ temporarily store කරලා තියා ගන්නවා bile. හරි. එතකොට ඕන වෙලාවට මෙතනින් common bile duct එකට ඒ bile නිදහස් කරන්න පුළුවන්. මේ common bile duct කියන එක ඇවිල්ලා සම්බන්ධ වෙනවා. common bile duct කියන එක ඇවිල්ලා සම්බන්ධ වෙනවා. මේ කෙලිම ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ මේ duodenum එකේ part හතරක් තියෙනවා. first part, second part, third part, fourth part කියලා. එහෙම නැත්නම් අපිට කියනවා superior descending horizontal ascending කියලා. එහෙම නැත්නම් ලේසියෙන් කිව්වොත් එහෙම second part. duodenum එකේ second part එකට ඇවිල්ලා සම්බන්ධ වෙනවා. මේකට ඇවිල්ලා මේ තව එකකින් සම්බන්ධ වෙනවා මේ හරියම. ඒ duct එක ඉන්නේ pancreas එකේ ඉඳලා නේද? pancreas එකේ. ඒතකොට ඒකට කියනවා pancreatic duct කියලා. හරි. එතකොට එයා මේ වැඩේට ඕන වෙන කෙනෙක් නෙවෙයි. බයිල් ට්‍රාන්ස්පෝර්ට් කරන එයාගෙන් එන එක අපි දැන් කතා කරන්නේ. common bile duct එක ඇවිල්ලා duodenum එකේ second part එකට open වෙනවා. එතකොට මෙන්න මෙතෙන්ට කියන්නේ මෙතෙන්ට විශේෂ නමක් කියනවා. මේකට කියන්නේ ampulla කියලා. ampulla of water. නැත්නම් මේක වාටා කියලා කියනවා. කොහොම හරි ampulla කියන එකට විරුද්ධ. හරි. එතකොට එහෙනම් දැන් අපි මොකද කරන්නේ? අර හැදිච්ච conjugated bilirubin
කන්ජුගේටඩ් බිලිරුබින් ඇවිල්ලා ගෝල් බ්ලැඩර් එක පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම කොමන් බයිල් ඩක්ට් එක හරහා එන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන අපිට බයිල් එළියට සික්‍රීට් කරන්න අවස්ථාවක් නැත්නම් ගෝල් බ්ලැඩර් එකේ ස්ටෝර් කරනවා. එහෙම නැත්නම් එහෙම අවස්ථාවක් තියෙනවා කෙලින්ම ලිවර් ගෙනන් එන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. කොහොම හරි කොමන් බයිල් ඩක්ට් එක හරහා මොනවද බයිල් ඇවිල්ලා ඩෝඩිනම් එකේ සෙකන්ඩ් පාර්ට් එකට මේ නිදහස් වෙනවා. එතකොට ඒක ඒ නිදහස් වෙන තැන තමයි ඇම්පියුලා ඔෆ් ෆේට් එකේ. ඊට පස්සේ එහෙනම් දැන් කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක නා දැන් ඇවිල්ලා තියෙන්නේ ඩෝඩිනම් එකට. ඒතර මේකේ මම පොඩ්ඩක් සිම්ප්ලිෆයි කරපු මේ රූපයක් අදින්නම්. මේ තියෙන ලිවර් එක ලිවර් එකේ දැන් මෙහෙන් ආවේ අන්කන්ජුගේටඩ් බිලිරුබින්. දැන් මම ඒකට ඉස්සරහින් කියන්නේ UCB කියලා. අන්කන්ජුගේටඩ් බිලිරුබින්. එයාව කන්ජුගේෂන් කියන ප්‍රොසෙස් එකෙන් පත් වුණා කන්ජුගේටඩ් බිලිරුබින් නැත්නම් CB. හරි. ඒකට පත් වුණා. මෙයාව දැන් අපි සෙක්‍රීට් කරනවා කිව්වා ඩෝඩිනම් එකට. ඩෝඩිනම් කියන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ තියෙන ෆස්ට් පාර්ට් එක. හරි. ඩෝඩිනම් ජෙජුනම් අයිලියම්. එතකොට ඩෝඩිනම් එක නිදහස් කරා. ඩෝඩිනම් එකේ පාර්ට් හතරක් තියෙනවා. ඒ පාර්ට් හතරේ සෙකන්ඩ් පාර්ට් එකට තමයි මේ බයිල් නිදහස් වෙන්නේ. එතකොට මම මෙතන දැන් වචන දෙකක් කිව්වා. එකක් බයිල්, එකක් බිලිරුබින්. එහෙම දෙකක්. මොකද මේ බයිල් කියන්නේ බිලිරුබින් කියන්නේ. මේ බයිල් යටතේ තියෙන එකක් තමයි. එහෙනම් බයිල් හැදිලා එන බයිල් කියන්නේ කීපයක එකතුවක්. ඒවල තියෙන එකක් තමයි බිලිරුබින් කියන්නේ. ඒ කියන්නේ මේ බයිල් වල තියෙන කම්පෝනන්ට් වලින් එක්කෙනෙක් විතරයි බිලිරුබින් කියන්නේ. මේක තව කට්ටියක් ඉන්නවා. බයිල් සෝල්ස් කියලා જાතියක් ඉන්නවා. මේ බිලිරුබින් එන්නේ මොකකින්ද කියලා අපි දන්නවද? RBC breakdown. sorry heme breakdown එක. හරි. RBC කියනවා බෑ. heme breakdown එක. ඒ පාර බයිල් සෝල්ස් කියන එක කියන්නේ කොලෙස්ටරෝල් ඩිග්‍රේඩේෂන් එක. බයිල් ඇසිඩ්ස් කියලා තියෙනවා. බයිල් ඇසිඩ්ස් එන්නේ මේ කොලෙස්ටරෝල් බ්‍රේක්ඩවුන් එකේම තමයි. කොලෙස්ටරෝල් ඩිග්‍රේඩේෂන් එකේම තමයි. ඔහොමම කීපයක් තියෙනවා. ඒතකොට මේ එකතු තමයි බයිල් කියන්නේ. හරි. එතකොට බිලිරුබින් තනියම නෙවෙයි මේ තව සෙට් එකක් එක්ක එන්නේ. ඔය සෙට් එකටම තමයි අපි කියන්නේ බයිල් කියලා. හරි. ඒතකොට බයිල් තමයි ඔය ගෝල් බ්ලැඩර් එකේ හැම තියාගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් බයිල් වල වෙනසයි. ඒ බයිල් සමානයි බිලිරුබින් නෙවෙයි. හරි. එහෙම කතාවක් නෙවෙයි කියන්නේ. බයිල් වල තියෙන එක කම්පෝනන්ට් එක තමයි බිලිරුබින්. දැන් කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක හැදුනා. ඊපස්සේ මෙයාව අර බිලියරි ට්‍රී එක හරහා මේ ගෝල් බ්ලැඩර් එක එහෙම තියෙනවා. ගෝල් බ්ලැඩර් එක sorry මේ හරිම කියනවා. ගෝල් බ්ලැඩර් කියන එක තියෙනවා. මෙහින් එනවා ඩක්ට්ස්. මේකට සම්බන්ධ වෙලා මේ සිස්ටික් ඩක්ට් එක මේ තියෙන්නේ හෙපටික් ඩක්ට් මේක එකතු වෙලා කොමන් බයිල් ඩක්ට් කියන එක හැදිලා මේක ඇවිල්ලා නිදහස් වෙනවා. කොහෙටද? ඩෝඩිනම් එකට. ඩෝඩිනම් එකේ සෙකන්ඩ් පාර්ට් එකට නිදහස් වෙනවා. මොකද ඒකට කියන්නේ අපි ඇම්පියුලා කියලා නේ. ඇම්පියුලා කියලා තමයි කියන්නේ. ඒතකොට දැන් එහෙනම් කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක මෙන්න මේ මාර්ගය දිගේ ඇවිල්ලා දැන් ඉන්ටෙස්ටයින් වලට නැත්නම් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට දැන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකදී මෙයා වෙන්නේ කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක. මෙයා ඉන්ටෙස්ටයින් වලදීපත් වෙනවා යූරෝබිලිනෝජන් කියලා කියන බවට. යූරෝබිලිනෝජන්. හරි. එහෙමපත් කරන්නේ ඉන්ටෙස්ටයිනල් ෆ්ලෝරා එකෙන්. හරි. ඉන්ටෙස්ටයිනල් ෆ්ලෝරා. ඉන්ටෙස්ටයිනල් ෆ්ලෝරා කියන්නේ මේ අපේ ඉන්ටෙස්ටයින්ස් වල ඉන්නවා අර අපිට උදව් කරන. ඒ කියන්නේ මොකක් හරි අපේ අර ජීර්ණය කරන ප්‍රොසෙස් වලට වගේ එහෙම නැත්නම් අර මේ විටමින් K සින්තසිස් කරන කට්ටිය විටමින් B කොම්ප්ලෙක්සස් සින්තසිස් කරන කට්ටිය ඒ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. කියන්නේ මේගොල්ලෝ විල මේ අර මයික්‍රෝ ඔර්ගනිසම්. හරි මයික්‍රෝ ඔර්ගනිසම්. කියන්නේ බැක්ටීරියා වගේ කට්ටිය. මයික්‍රෝ ඔර්ගනිසම් වලින් තමයි එතකොට මේ ප්‍රොසෙස් එකක් වෙන්නේ. මොකද කන්ජුගේටඩ් බිලිරුබින් යූරෝබිලිනෝජන් කියන එකට පත් වෙනවා. එතකොට දැන් මේ කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක නගේ මම පාඩක කිව්වා. මෙයා ඇවිල්ලා මොන පාටද? රෙඩ් ඔරෙන්ජ් කියලා කිව්වේ. හරි. දැන් රෙඩ් ඔරෙන්ජ් එක නම් යූරෝබිලිනෝජන් පාට පත් වෙනවා. යූරෝබිලිනෝජන් ගේ පාට ගත්තාන් පස්සේ මෙයා ඇවිල්ලා කලර්ලස් කියන පාඩක් නැහැ. හරි. එතකොට මෙයා කලර්ලස් සබ්ස්ටන්ස් එකකට පත් වෙනවා. මේ ඉන්ටෙස්ටයිනල් ෆ්ලෝරා නැත්නම් ගට් ෆ්ලෝරා කියනවා. ගට් ෆ්ලෝරා එකෙන් යූරෝබිලිනෝජන් වලට පත් වෙනවා. මොනවද? කන්ජුගේටඩ් බිලිරුබින්. එතකොට මේක වෙන්නේ ඉන්ටෙස්ටයින්ස් වල. එතකොට දැන් යූරෝබිලිනෝජන් කියන කෙනාට මෙතන යන්න පුළුවන් පාරවල් තුනක් තියෙනවා. මෙයාට ඇත්තටම යන්න පුළුවන් පාරවල් තුනක් තියෙනවා.
මේකෙන් වැඩි ප්‍රමාණයක් යනවා ආපහු liver එකට. හරි. liver එකෙන් ඇවිල්ලා intestine වලට ඇවිල්ලා liver එකෙන් bilirubin හැදුණු intestines වලට ඇවිල්ලා ආපහු urobilinogen කියන එක නා හැදුනට පස්සේ එයාට යන්න පුළුවන් පාරවල් තුනක් තියෙනවා කිව්වා. ඒ එක පාරක් තමයි කොහෙද? ආපහු liver එකට යන්නේ. ඒතර ආපහු පාර liver එකට යන එක දැන් මෙතන ඉන්න සර්කල් එකක් වගේ. ඒතර මේක අපි කියන circulation. කොහේ හරහා වෙන circulation එකක්ද? intestine සහ liver එක අතර වෙන circulation එක. ඒකට අපි කියනවා enterohepatic circulation. හරි. ඒතර මේ යන පාරට අපි කියන්නේ enterohepatic. intestine හා hepatic කියන්නේ liver circulation. ඒක අතර circulation එක. එතකොට urobilinogen ආපහු පාර liver එකට යනවා. හරි. එතකොට දැන් මම මෙතන මේ වෙන තැනකට එකක් නමක් කිව්වේ නෑ. මෙන්න මෙතන වෙන process එක මොකක්ද කියලා. දැන් මම කිව්වා මේ bilirubin liver එක ඇතුළට ගන්න එක uptake, unconjugated bilirubin conjugated bilirubin කරන conjugation. ඊට පස්සේ එතන ඉඳන් මොකද්ද conjugated bilirubin මේ එළියට දාන එක. liver එකෙන් එළියට මේ biliary system එකට දාන එකට අපි කියනවා මේක කියන්නේ secretion කියලා. හරි. secretion කියලා. ඒතර මේ secretion process එක තමයි මේ දිගටම ඇවිල්ලා මේ intestines වලට යන්නේ. ඒතර දැන් එහා එළිය. ඒතර එතෙන්ට යන තියෙන ටික මම කිව්වා. ඊට පස්සේ දැන් urobilinogen කෙනෙක් නා කලලස් මෙයා enterohepatic circulation එක හරහා ආපහු පාරක් liver එකට යනකෝ ඒකෙන් ටිකක් කර ලොකු ප්‍රමාණයක් හරි urobilinogen ලොකු කොටසක් enterohepatic circulation එක හරහා යනවා. එතකොට මේ enterohepatic circulation එක වෙන්නේ මේකත් වෙන්නේ blood හරහාම තමයි. හරි. urobilinogen ආපහු liver එකට එන blood එක හරහා තමයි. එතකොට කොහොමද intestine ඔයි liver එක සම්බන්ධ කරන ඒ කියන්නේ blood හරහා යන මේ දෙක සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ හරහා යන මොකක් හරි vein එකක් හරි artery එකක් හරි මොකක් හරි තියෙන්න ඕනේ දැන්. ආපහු පාරක් දැන් මේ deoxygenated blood නේ දැන් යන්නේ. intestine හරහා liver එකට යන vein එකක් තියෙනවා. ඒකට අපි කියන්නේ portal vein කියලා. portal vein. එතනයි portal vein එක හරහා තමයි මේ ආපහු මෙහා liver එකට යන්නේ. portal vein එක කියන එක හැදෙන්නේ intestines වලින් ඉඳන් එන අර superior mesenteric vein කියන එකනට splenic vein කියන එක සම්බන්ධ වෙනයින් පස්සේ තමයි එයා portal vein එක වලට පත් වෙන්නේ. portal vein එක හරහා මෙයා දැන් උඩට යනවා. ඒක මේ එක පාරක් විතරයි. urobilinogen ගෙන් තව කට්ටියක් යනවා feces වලට. හරි. තව කට්ටියක් යනවා feces වලට. ඒතකොට මේ තව සෙට් එකක් ඉන්නවා. ඒවල feces වලට යනවා. හරි. feces වලට යනවා. feces වලදී මේ urobilinogen කියන එක නපත් වෙනවා stercobilinogen කියලා. stercobilinogen. stercobilin. stercobilin බවට. urobilinogen කියන කලර්ලස් එක්කන stercobilin බවට පත් වෙනවා. මෙයාගේ පාට අයිලා තියෙන නිකන් අපි හිතුවත් නිකන් මෙන්න මේ වගේ පාට. brown. හරි. එහෙනම් මෙන්න මේ feces වලට මෙයා brown කලර් එකක් එකතු කරනවා. feces වල characteristic කලර් එක තමයි මෙන්න මේ brown කලර් එක. එතකොට stercobilin තමයි feces වල characteristic brown කලර් එක දෙන්නේ. හරි. එතකොට එහෙනම් දැන් මේ පාරවල් දෙකක් ගැන කතා කරලා හරි පාත් දෙකක් ගැන කතා කරලා ඊට පස්සේ ආපහු පාරක් urobilinogen කියන කෙනාට යන්න පුළුවන් තව එකක් තමයි මේ මෙයාට ආපහු පාරක් යන්න පුළුවන් මේ kidneys පැත්තට. හරි. kidneys පැත්තට යන්න පුළුවන්. මම kidneys අරින්න kidneys වලට යන්න පුළුවන්. හරි. kidneys වලට ගියොත් එහෙනම් මේ kidneys වලට යන්න දැන් kidney වලට යන්නේ blood හරහාම තමයි හරි. ඒක වෙන kidney intestine සම්බන්ධ කරන පාරක් නෙවෙයි නෑ. ඒතකොට මේක යන්නේ තායි blood වලට ගිහිල්ලා urobilinogen කෙනෙක් කෙනා මේ kidneys වලට යනවා. හරි. ඒකෙදි එයා blood හරහා ගිහිල්ලා දැන් kidneys වල තියෙන urobilinogen කෙනෙක් කෙනා. urobilinogen කෙනෙක් කෙනා මෙයාපත් වෙනවා kidneys වලදී urobilin බවට. urobilin බවට පත් වෙනවා. urobilinogen බවට පත් වෙනවා. අනේ එයාට තියෙන්නේ වෙන පාටක්. හරි. ඉතින් මම කීප දෙනෙක් ගැන දැන් කතා කරා. මේ urobilin කියන එක නවිලා yellow. හරි. yellow color එකක් හරි. එයාවිලා yellow color එක. එතකොට එහෙනම් දැන් මොකද්ද urobilinogen කියන එක urobilin බවට පත් වෙනවා. එයාගේ color එක මම කිව්වා yellow කියලා. එතකොට මේ urine වල පාට ඇවිල්ලා එහෙනම් yellow color එකක්. කියන සාමාන්‍ය පාට ලා කහ පාට වගේ. ඒක yellow color එක දෙන්නේ මෙන්න මේ තියෙන urobilin කියන substance එක. හරි. මේ urine වල තියෙන urobilin කියන substance එකෙන් තමයි urine වලට ඒකේ characteristic color එක දෙන්නේ. හරි. ඒතකොට දැන් characteristic color දෙකක් ගැන කතා කරා. feces වලට දෙන්නේ stercobilin.
යුරින් වලට දෙන්නේ යුරෝ බිලියන් වලින්. හරි. යුරෝ බිලියන් වචන යුරෝ බිලියන් වලට පත්. යුරෝ බිලියන් වචන කියන එක ෆීසිස් වලදී ස්ටෝක් ඔෆ් බිලියන් වලට පත් වෙනවා. හරි. එතකොට එයා බ්‍රම්. එතකොට මේ ටික තමයි මොකද්ද බිලිරුබින් කියන කෙනාගේ ෆේට් එක. එහෙම නැත්නම් ඉරනවා. හරි. එතකොට මේ වගේ ඒක තමයි වෙන්නේ. හරි. යුරෝ බිලියන් වචන කියන කෙනා ඉන්ටර්ෆේස් සර්කියුලේෂන් එකට යනවා. ඒ යුරෝ බිලියන් හැදුනේ යුරෝ බිලියන් වචන කියන කෙනා හැදුනේ කන්ජුගේටඩ් බිලිරුබින් වලින්. එතකොට බිලිරුබින් කියන කෙනා කන්ජුගේටඩ් බිලිරුබින් කියන කෙනා යුරෝ බිලියන් වචන නෙලා. ඒක ඉන්ටර්ෆේස් සර්කියුලේෂන් එකට යනවා. අනිත් එක නැත්නම් පීසිස් වලට යනවා. එහෙම නැත්නම් යුරින් වලට යනවා. එතකොට ඕක තමයි වෙන පාරවල් ටික. ඊට පස්සේ අපි කතා කරත් එහෙම දැන් මට මේ එක දැනගත්ත කියන්න අමතක වුණා මේ හැදෙන බිලිරුබින්. මම කිව්වා මෙන්න මෙතෙන්දී හැදෙන බිලිරුබින්. කොහෙද? මෙන්න මෙතෙන්දී. හරි. මෙතෙන්දී මම කිව්වා මේ හැදෙන බිලිරුබින් බ්ලඩ් එක එනවා කිව්වට මට මේ එන විදිය කියන්න බැරුණා. දැන් රෙටිකියුලර් ඉන්ටර්ෆේස් සිස්ටම් එකෙන් හීම් කියන එක්කෙනාව බ්‍රේක් ඩවුන් කරලා බිලිරුබින් කියන එක්කෙනාව දානවා බ්ලඩ් වලට. මේ බ්ලඩ් වලට මෙයාට නිකම්ම යන්න විදියක් නැහැ. ඒ කියන්නේ මෙයා බ්ලඩ් හරහා තනියම යන්න පුළුවන් කියන්නේ නෙමෙයි මේ බිලිරුබින් කියන්නේ. මේ අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන්නේ. නැත්තම් කිව්වොත් මේ අන්කන්ජුගේටඩ් නේ. කන්ජුගේෂන් ප්‍රොසෙස් එක ලිවර් එකේදී ඒක ඒක කලින් තියෙන අන්කන්ජුගේටඩ් කට්ටිය. ඒක අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන කෙනා මේ එහෙම බ්ලඩ් හරහා තනියම යන්න බෑ. හේතුව තමයි මෙයා water insoluble. water insoluble. හරි. කියන්නේ වතුර දිය වෙන්නේ නැහැ. වතුර දිය වෙන්නේ නැහැ කියන්නේ ඉතින් බ්ලඩ් හැදලා තියෙන්නේ මේ කොහෙද? මේකනේ බ්ලඩ් හැදලා තියෙන්නේ මොකද water 155 තියෙන ප්ලාස්මා එකන්නේ. එතකොට එහෙනම් මෙයාට වතුර හරහා දිය වෙලා එහෙම නැත්නම් බ්ලඩ් එකේ දිය වෙලා යන්න විදියක් නැහැ ලිවර් එකට. එහෙනම් මෙයා යන්න මොකක් හරි ට්‍රාන්ස්පෝර්ට් එකක් ඕන. හරි. තනියම යන්න බැරි මොකක් හරි ට්‍රාන්ස්පෝර්ට් එකක් කරහා යන්න ඕන. මෙන්න මේ ට්‍රාන්ස්පෝර්ට් එක තමයි දෙන්නේ ඇල්බියුමින්. ඇල්බියුමින් කියන්නේ අපි දන්නවා ප්ලාස්මා ප්‍රෝටීන් එකක්. හරි. ඇල්බියුමින් එක බැඳෙනවා බිලිරුබින්. එතකොට මෙන්න මේක ඇවිල්ලා මෙයා කම්ප්ලෙක්ස් එකක් ගන්නවා මෙතෙන්දී. හරි. මේකට කියන්නේ බිලිරුබින් ඇල්බියුමින් කම්ප්ලෙක්ස් කියලා. එතකොට මේ බිලිරුබින් කෙනෙක් නම් කන්ජුගේටඩ් එයා වෝටර් ඉන්සොලියබල්. ඒ නිසා මෙයාට තනියම බ්ලඩ් හරහා යන්න බැරි ලිවර් එකට. ඒ නිසා මොකක්ද වෙන්නේ ඇල්බියුමින් එක. ඇල්බියුමින් කියන්නේ ප්ලාස්මා ප්‍රෝටීන් නේ. ප්ලාස්මා ප්‍රෝටීන් එකත් එක්ක සම්බන්ධ වෙලා කම්ප්ලෙක්ස් එකක් ගන්න. ඒ කම්ප්ලෙක්ස් එක තමයි මෙන්න මෙතෙන්දී යන්නේ. හරි. මේ ඇල්බියුමින් බිලිරුබින් කම්ප්ලෙක්ස් එක තමයි හැම මෙතෙන්දී ගිහලා තියෙන්නේ. මෙතන ඇතුළට දාද්දි මම කිව්වා ෆැසිලිටි ඩිවිෂන් එක හරහා ලිවර් එක ඇතුළට දාන කතාව. ඊට පස්සේ තමයි මෙයා ගිහලා ලිවර් එක ඇතුළේ ප්‍රෝටීන් එකකට බැඳෙන්නේ. මම ඒකට නමක් කිව්වා මොකද ලයිගැන්ඩින්. හරි. එතකොට ඔය විදිහට තමයි කියන්නේ. හරි. එතකොට මේ බිලිරුබින් අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක water insoluble කියන එක sorry අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක water soluble insoluble කියන එක මොකද තියාගන්න ඕන. හරි. ඊට පස්සේ මේ කන්ජුගේෂන් ප්‍රොසෙස් එක කන්ජුගේෂන් ප්‍රොසෙස් එක කරන කිව්ව ලිවර් එකේදී මේ කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක එහෙම නැත්නම් බිලිරුබින් ඩයිග්ලූකෝනින් හරි. අනේ එයා ඇවිල්ලා water soluble. මෙයා water soluble. හරි. ඒතකොට මෙයාට බ්ලඩ් එක යන්න පුළුවන්. මෙයාට බ්ලඩ් එක එහෙමද යන්න පුළුවන්. හරි. මෙයාට යන්න විදියක් නැහැ. කාටද අන්කන්ජුගේටඩ් බිලිරුබින්ට බ්ලඩ් හරහා ට්‍රාන්ස්පෝර්ට් වෙන්න බෑ. water soluble කන්ජුගේටඩ් බිලිරුබින්ට පුළුවන් බ්ලඩ් හරහා යන්න. හරි. ඒක ලෝක තමයි මොකද්ද RBC බ්‍රේක්ඩවුන් එකෙන් බිලිරුබින් හැදෙන විදිය සහ බිලිරුබින්ගේ ෆේට් එක. කියන්නේ බිලිරුබින්ට ඊට පස්සේ මොනවද වෙන්නේ? මම කිව්වනේ මෙයා ඇවිල්ලා ෆන්ක්ෂන් එකක් නැහැ. මෙයාව අනිවාර්යයෙන්ම එකෙන් එක්ස්ක්‍රීට් කරලා දාන්න ඕනේ. එතකොට මේ එක්ස්ක්‍රීට් කරන හැටි තමයි එතකොට මේ කිව්වේ. එහෙනම් දැන් මේක තමයි බිලිරුබින් කියන්නේ හැදෙන හැටි. එතකොට ඒක දැන් ආපහු පාරක් ඉක්මනට කියලාගෙන ගියොත් එහෙම RBCs දින 120ක ලයිෆ් ස්පෑන් එකකින් පස්සේ බිනනවා එයාගේ අර කම්පෝනන්ට් දෙක වලට. මොකද හීම් සහ ග්ලොබින් බවට. ග්ලොබින් කියන එක කෙනා ඩිග්‍රේඩ් වෙලා ඇමයිනෝ ඇසිඩ් හදලා එයා ඇමයිනෝ ඇසිඩ් පූල් එකට යනවා. හීම් කියන එක කෙනා හීම් ඔක්සිජනේස් මගින් බිලිවර්ඩින් වලටපත් වෙනවා. එයා විල ග්‍රීන් කලර් සබ්ස්ටන්ස් එකක්. ඒක බිලිවර්ඩින් රිඩක්ටේස් මගින් බිලිරුබින් වලටපත් වෙනවා. ඒක රෙඩ් ඔරෙන්ජ් සබ්ස්ටන්ස් එකක්. ඒතකොට මේක මේ වෙන ඩිග්‍රේඩේෂන් එක. එහෙම නැත්නම් ලයිසිස්, හිමොලයිසිස් කියන එක වෙන්නේ රෙඩ් සෙල් ලයිසිස් කියන එක වෙන්නේ RES. එහෙම නැත්නම් රෙටිකියුලර් එන්ඩෝතෙලියල් සිස්ටම් එක. ඒක හැදෙන්නේ මැක්‍රොෆාජස් වලින්. ඒක තියෙන්නේ ලිවර් එකේ ස්ප්ලීන් එකේ. හරි. ඒ පාර ඒ හැදිච්ච බිලිරුබින් එයා කන්ජුගේෂන් ප්‍රොසෙස් එකට තාම භාජනය වුණේ නැහැ. ඒ නිසා මෙයාලා අපි කියනවා කන්ජුගේටඩ් වෙච්ච නැති බිලිරුබින්. එහෙම නැත්නම් අන්කන්ජුගේටඩ් බිලිරුබින්. අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක water insoluble. මෙයාට එනම් මෙයා එන්න ඕන ලිවර් එකට. මොකක් වෙන්නද? කන්ජුගේට් වෙන්න. කන්ජුගේට් වෙන්න මෙයා ලිවර් එකට එන්න සම්බන්ධ වෙන්න නම් එන්න ඕන බ්ලඩ් හරහා. බ්ලඩ් හරහා තනියම එන්න විදියක් නැහැ. ඇයි මෙයා water insoluble නිසා මෙයා එන්නේ ඇල්බියුමින් එක බැඳිලා. ඇල්බියුමින් එක බැඳිලා තමයි එන්නේ. bound to albumin. එතකොට bound to albumin මෙයා එනවා බ්ලඩ් හරහා ලිවර් එක ගාවට. ලිවර් එක ගාවේදී ඇවිල්ලා ලිවර් එකේදී මෙයා අපි ලිවර් එක ඇතුළට ගන්න ඕනේ. ඒකට අපි කියන අප්ටේක් ප්‍රොසෙස් එක කියලා. අප්ටේක් ප්‍රොසෙස් එකේදී ඒක වෙන්නේ ෆැසිලිටි ඩිවිෂන් එක. ඒක ඇවිල්ලා පැසිව් ට්‍රාන්ස්පෝර්ට් එක. ඒක
ඒ ට්‍රාන්ස්පෝර්ට් එක හරහා liver එක ඇතුළට ආවම පස්සේ මෙයා liver එක ඇතුළේදී බැඳෙනවා ප්‍රෝටීන් එකට. ඒකට කියන අපි ligandin ප්‍රෝටීන් එක කියලා. ligandin වලට බයින්ඩ් වෙලා තියෙන මේ unconjugated bilirubin. එතකොට UDT කියන එන්සයිම් එක. UDT කියන්නේ ඇබ්‍රිවියේෂන් එකක්. මොකටද? UDP diglucuronide transferase කියන එක. ඒ හරහා මෙයාට බඳිනවා අපි glucuronide අණු දෙකක් බඳලා මෙයාව අපි පත් කරනවා conjugated bilirubin බවට. එහෙම නැත්නම් bilirubin diglucuronide බවට. ඒතකොට එයා water soluble. water soluble එක නා අපි liver එකෙන් එළියට දාන එකට කියන secretion process එක. secretion process එකෙන් එයා ඇවිල්ලා dopamine එක second part එකට සම්බන්ධ වෙනවා. second part එකට open වෙනවා ampulla එක හරහා. දින ampulla එක. ඊට පස්සේ තමයි මේ ටික කිව්වා ඉන්ටෙස්ටයින් වලදී මේ conjugated bilirubin කියන එක නා gut flora එකෙන් පත් වෙනවා urobilinogen බවට. ඒ ඇවිල්ලා colorless compound එක. colorless compound එකට යන්න පුළුවන් පාත්වේ තුනක් තියෙනවා. එකක් තමයි ආපහු liver එකට යන එක. ඒ කියන්නේ liver එකෙන් ඇවිල්ලා intestine වලට ඇවිල්ලා ආයි intestine වලෙන් ආයි liver එකට යනවා. ඒ කියන්නේ මේක වෙලා circle එකක්. ඒ කියන්නේ අපි කියන circulation එක කියලා intrahepatic circulation කියලා කියනවා. ඒකට තමයි වැඩි ප්‍රමාණයක් මොනවද urobilinogen. ඊට පස්සේ ඉතුරු urobilinogen වලින් එකක් බෙදනවා excrete කරන්න ඕන. excretory process එක වෙන්නේ එකක් feces හරහා අනිත් එක මොනවද urine හරහා. feces හරහා යනවා මෙයා යනවා large intestine එක පැත්තට. large intestine එක පැත්තට ගිහිල්ලා එහෙදි මෙයාපත් වෙනවා ඒකත් වෙන gut flora එක හරහාම තමයි මෙයා අර colorless urobilinogen strobilin වලපත් වෙනවා. හරි strobilinogen නෙමෙයි. බවටපත් වෙන ඒක brown color substance එක. ඒක මෙයා characteristic brown color එක ලබා දෙනවා feces වලට. ඊට පස්සේ මෙයා මේකෙන් ඒ පැත්තට ගියාට පාර දෙකක් හරි තුන්වෙනි පාර තමයි urobilinogen යනවා kidneys වලට කොහොම blood හරහා ගිහිල්ලා urobilin බවටපත් වෙනවා. urobilin නේද yellow color substance එක. ඒතකොට මෙයා urine වල මෙයා ඉන්නකොට දැන් urine වලට yellow color ලබා දෙනවා. එතකොට එයාගේ පාට වෙනවා එයාගේ characteristic color එක yellow color බවටපත් වෙනවා. එතකොට ඕක තමයි RBC breakdown එක සහ මේ bilirubin වල fate එක. ඊට මේ අමතර පොයින්ට් එකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? දැන් මම කිව්වා හීම් කියන එක නා එන්නේ RBC breakdown එක කියලා. එහෙම නැත්නම් හීම් එන්නේ RBC breakdown එක කියලා. හරි. එතකොට මේ හීම් ඒ කියන්නේ Fe2+ එක 4 ring එකක් තියෙනවා. හරි. ඒක එන්නේ RBC breakdown කියන එකෙන් විතරයි මම මෙතන වෙලා කිව්වේ. මීට අමතරව මේ හීම් කියන එක නා තියෙන්න පුළුවන් RBC ඇරුණාම වෙන එක එක ප්‍රෝටීන් වල තියන්න පුළුවන්. හරි වෙන ජාති ප්‍රෝටීන් වල තියන්න පුළුවන්. උදාහරණ cytochrome P450 කියලා තියෙන liver එකේම තව තියෙන cytochrome මොනවද විදිහට cytochrome oxidase ETC electron transport chain එකේදී තියෙන enzyme එකක්. ඒකෙත් තියෙනවා මේ heme කියන එක නා එතකොට මේ වගේ මොනවද heme තියෙන තව ප්‍රෝටීන් තියෙනවා RBC අරුණාම මේකට අපි පොදුවේ කියනවා අද heme proteins. හරි වෙනත් heme protein කියන්නේ heme proteins. හරි එතකොට මේ RBC වලින් තමයි ලොකුම heme ප්‍රමාණයක් කියන්නේ 85ක් විතර. මේ අද heme proteins වලින් හරියට නිකන් cytochrome P450 cytochrome oxidase වගේ මොනවද අද heme proteins වලින් 115ක් විතර එන්න පුළුවන්. તો මේ දෙකෙන්ම හැදෙන්නේ මේ heme තියෙන නිසා හැදෙන්නේ bilirubin කියන එක නා තමයි. හරි වැඩි ප්‍රමාණයක් එන්නේ RBC. මේක සමහරට එන්න පුළුවන් bilirubin එන්නේ only මොකද RBC වලින් කියලා. හරි. එහෙම වුණොත් මේ කතාව වැරදි. හේතුව තමයි අද heme proteins. උදාහරණ cytochrome P450 වගේ ඒවා. ඒ වලිනුත් heme තියෙන නිසා ඒගොල්ලෝ bilirubin කියන එක එන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා. දැන් මම මෙතන මේ කිව්වනේ මෙතන UDT කියලා enzyme එකක් ඕන කියලා. මොකද්ද? UDP මේ glucuronide transferase කියන එකනේ. ඕනක conjugation process එකට. conjugation process එකට ඕන වෙන එකෙක් තමයි UDT කියන enzyme එක. දැන් සමහර කට්ටියගේ ඕකේ deficiency එකක් තියෙනවා. UDT deficiency එකක් තියෙනවා. හරි deficiency. ඒතකොට මොකක්ද වෙන්නේ මේ conjugation process එක impaired වෙනවා. හරි. conjugation process එක මේ impaired වෙනවා. හරි. ඒතකොට මේක වෙන්නේ නැහැ. ඒකට උදාහරණ තමයි මේ සින්ඩ්‍රෝම් දෙකක් තියෙනවා. ඒක තමයි ගිල්බර්ට් සින්ඩ්‍රෝම්. මේ උදාහරණ. ගිල්බර්ට්ස් සින්ඩ්‍රෝම්. ගිල්බර්ට්ගේ සින්ඩ්‍රෝම සහ ලක්ෂණය. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ ක්‍රිග්ලර් නාජා. හරි ක්‍රිග්ලර් නාජා සින්ඩ්‍රෝම් කියලා.
මේ තව සින්ඩ්‍රෝම් එක. මේ වෙලදී UDT වල ඩෙෆිෂන්සි එකක් තියෙන නිසා කන්ජුගේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ නැහැ. හරි. ඒ කන්ජුගේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ නැත්නම් මෙතන අපිට කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක අඩු වෙනවනේ. එහෙනම් වැඩි වෙන්නේ කවුද? අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක වැඩි වෙනවා. නේ? කන්ජුගේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ නැත්නම් එහෙනම් අන්කන්ජුගේටඩ් බිලිරුබින් එකතු වෙනවා. මේ අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන ඒවා මේ එනවා සීරම් එකට. එහෙනම් නැත්නම් බ්ලඩ් වලට එනවා. එතකොට ඒකට අපි කියනවා අන්කන්ජුගේටඩ් හයිපර් බිලිරුබිනීමියා. අන්කන්ජුගේටඩ් හයිපර් බිලිරුබිනීමියා අන්කන්ජුගේටඩ් කියන්නේ කන්ජුගේටඩ් වෙච්ච නැති, හයිපර් කියන්නේ වැඩි බිලිරුබින්, අන්කන්ජුගේටඩ් බිලිරුබින් වැඩි, ඊමියා කියන්නේ the concentration in the blood. concentration in blood. ඒ කියන්නේ blood වල තියෙන concentration එක. මොකක්ද මේ කියන්නේ? අන්කන්ජුගේටඩ් බිලිරුබින් වැඩි blood වල. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ජෝන්ඩිස්. ජෝන්ඩිස් පාර්ට් එක තමයි ඊළඟට කරන්න තියෙන්නේ. ඒතකොට මේ ගොඩක් වැදගත් මේ මාතෘකාවක්. වැදගත් ටොපික් එකක්. මේක ක්ලිනිකල් يعني ක්ලිනිකල් පාර්ට් එකක්, ලොකු ක්ලිනිකල් පාර්ට් එකක් මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි. ජෝන්ඩිස් කියන්නේ ඒක තේරුම තමයි මේ yellowish කහ පාට, yellowish discoloration. yellowish discoloration in එකක් ස්කින්, අනිත් එක ස්ක්ලේරා, මියුකස් මෙම්බ්‍රේන්. මෙන්න මේ වල yellowish discoloration එක තමයි ජෝන්ඩිස් කියලා කියන්නේ. එතකොට ස්කින් ඒක මම පෙන්නන්නම් මේ ෆොටෝ එක. එතකොට මේ තියෙන ජෝන්ඩිස් හැදිච්ච කට්ටිය. හරි. එතකොට මේ ස්ක්ලේරා කියන්නේ මේ ඇහි අර සුළු පාට කොටස. එතකොට මේ තියෙන්නේ ඒ වගේ එකක්. එතකොට මේක කහ පාට වෙලා කියලා පේනවා. ඊට පස්සේ මේ තියෙන ස්කින් එක කහ පාට වෙච්ච එකක්. ඒත් එක්කම මියුකස් මෙම්බ්‍රේන් කියන එක පෙන්වන්න විදියක් නැහැ. මියුකස් මෙම්බ්‍රේන් කියන ඒවා බලන්න පුළුවන් අපිට අර දැන් කතරේ අර ටෝචක් ගාලා මේ බලද්දී ඕරල් කැවිටි එක. එතකොට ඒකේ තියෙන මියුකස් මෙම්බ්‍රේන් නිකන් අර කහ පාටක් වගේ පේන්න පුළුවන්. එතකොට ඒක තමයි ජෝන්ඩිස් කියන්නේ. ජෝන්ඩිස් කියන්නේ ඩිසීස් එකක් නෙමෙයි. හරි. ජෝන්ඩිස් කියන්නේ ලෙඩක් නෙමෙයි. මේක ඇවිල්ලා මේ ලෙඩක ඇවිල්ලා කලින් තියෙන අර ලක්ෂණයක්. ලෙඩක් නෙමෙයි ඩිසීස් කියන්නේ. මේ ඇවිල්ලා සයින් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිම්ප්ටම් එකක් වෙන්න පුළුවන්. සයින් සිම්ප්ටම් එකක් වෙන්න පුළුවන්. සිම්ප්ටම් එකක් කියන්නේ දැන් අපිට ජෝන්ඩිස් තියෙනවා නම් දැන් අපිටම සමහරවිට පේන්න පුළුවන් දැන් මුණ බලනවා වගේ මොකද්ද මොකක් හරි yellowish discoloration එකක් තියෙනවා කියලා. ඒතර දැන් අපිම හොයාගන්න එකයි. එහෙම නැත්නම් ඒක සිම්ප්ටම් එකක්. එහෙම නැත්නම් දැන් අපි මොකක් හරි ලෙඩකට බෙහෙත් ගන්න ගියාම ડોක්ටර් කෙනෙක් අපි බලලා කියනවා මෙතන ඒ මොකක් හරි එහෙම අවුලක් තියෙනවා කියලා කිව්වොත් එහෙනම් ඒක ඇවිල්ලා දැන් එයා බලලා කියන එක නිසා මේ ඒක ඇවිල්ලා සයින් එකක් වෙනවා. හරිද? ඒතකොට පිට කෙනෙක්ට පේන විදිය. මේ අපිටම පේන විදිය තමයි සිම්ප්ටම් කියන්නේ. හරි. ඒතකොට මේක ඩිසීස් එකක් නෙවෙයි. මේක ඇවිල්ලා මොකක් හරි අර ඩිසීස් එකක් නිසා ඇති වෙන අර සිම්ප්ටම් එකක් හරි ඩිසීස් එක නිසා ඇති වෙන එකක් තමයි මේ එළියට පෙන්වන එක. තමයි මේ ජෝන්ඩිස් කියන්නේ. හරි. එතකොට මේ ජෝන්ඩිස් කියන එක ඇති වෙන්නේ අර අපි කලින් ඉගෙන ගත්ත බිලිරුබින්. බිලිරුබින් කියන කෙනා වැඩි වීම නිසා. බිලිරුබින් කියන කෙනා බ්ලඩ් වල වැඩි වීම නිසා තමයි ජෝන්ඩිස් කියන එක ඇති වෙන්නේ. හරි. එතකොට මේක බිලිරුබින් බ්ලඩ් වල ඉහළ යන්න පුළුවන් අවස්ථා ගත්තොත් එහෙම ඒ වගේ අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි excessive hemolysis. hemolysis කියන්නේ RBC breakdown. RBC breakdown එක excessive. ඒ කියන්නේ වැඩි ගොඩක් වෙනවා. සාමාන්‍ය මට්ටමකට වඩා ගොඩක් වෙනවා නම් මේ බිලිරුබින් කියන එක නෑ ඉහළ යන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් කොහෙද දැන් රෙටිකුලර් එන්ඩෝතෙලියල් සිස්ටම් එක හරහා liver එකට ඇවිල්ලා ඒක liver එකට එන ඒකට අපි කියන්නේ මේ අප්ටේක් කියලා. අප්ටේක් එකේ මොකක් හරි අඩුවීමක් වුණොත් එහෙනම් reduced uptake එක අඩු වෙලා. එහෙම වුණොත් දැන් බ්ලඩ් වල මේක තියෙන. ඒක බ්ලඩ් වල බිලිරුබින් වැඩි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ කන්ජුගේෂන් ප්‍රොසෙස් එකෙන් දැන් liver එකට ඇවිල්ලා තියෙන liver එකේ කන්ජුගේෂන් ප්‍රොසෙස් එකේදී මේ කන්ජුගේෂන් ප්‍රොසෙස් එකේ මොකක් හරි අවුලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා ඒක failure එකක් වෙන්න පුළුවන්. failure in conjugation. හරි. අනිත් එක තමයි කන්ජුගේට් කරලා ඉවරුනේ පස්සේ අර එළියට දාන එක. ඒක ඉන්ටෙස්ටයින් වල දාන එකට අපි කියනවා secretion කියලා. ඒක failure එකක් වෙන්න පුළුවන් secretion වල. අනිත් එක තමයි දැන් secrete කරනවා කියන්නේ liver එකෙන් එළියට දැම්මත් හරි දැන් එතන ඉඳන් ආපහු ඉන්ටෙස්ටයින් වලට එන පාරක් තියෙනවා. ඒ කියන්නේ අර biliary tree එක හරහා එන්නේ. ඒතකොට biliary tree එක හරහා එද්දී ඒකෙදි මොකක් හරි obstruction එකක් වුණොත් එහෙනම් ඒ biliary tree එකේ මොකක් හරි obstruction එකක් වුණොත් එහෙනම් එහෙනම් biliary canaliculi කියලා ඉස්සරහට කියනවා. ඒ canaliculi වල මොකක් හරි obstruction එකක් වුණොත් එහෙම
මේ බිලිරුබින් වගේ එන්න පුළුවන්. හරි. එතෙන්දි වෙන්නේ දැන් කන්ජුගේෂන් ප්‍රොසෙස් එකට පස්සේ අවුලක් වෙලා තියෙනවා නම් වෙන්නේ හැදෙන බිලිරුබින් ආපහු පාරක් බැක් ප්‍රෙෂර් එක නිසා ආපහු පාරම වෙලා ආපහු මේ බ්ලඩ් වලට එකතු වෙන එක. අර ඉන්ටෙස්ටයින්ස් වලට යන්නේ නැතුව. එතකොට ඒකට අපි කියනවා ඔබ්ස්ට්‍රක්ෂන් කියලා. හරි. ඔබ්ස්ට්‍රක්ෂන්. එතකොට මෙන්න මේකේ පළවෙනි තුනේදී වැඩි වෙන්නේ පළවෙනි තුනේදී බ්ලඩ් එකේදී වැඩි වෙනවා වැඩි වෙන්නේ අන්කන්ජුගේටඩ් බිලිරුබින්. ඊටු දෙක දැන් කන්ජුගේෂන් ප්‍රොසෙස් එකට පස්සේ වෙන නිසා ඒ දෙකේදී වැඩි වෙන්නේ කන්ජුගේටඩ් බිලිරුබින්. හරි. එතකොට ඒ විදිහට තමයි ඒක එහෙම වෙන්නේ. ඊට පස්සේ මේ ඔබ්ස්ට්‍රක්ෂන් එන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්ට්‍රා හෙපටික්. ඒ කියන්නේ liver එක ඇතුළේම වෙන එකක්. ඒ කියන්නේ දැන් අර liver එක ඇතුලේ බයිල් liver එක ඇතුලේ පොඩි ලොකු බයිල් ඩක් නෙමෙයි අර පොඩි අර මේ වගේ ගොඩක් එකතු වෙලා තමයි ඩක් එකක් හැදෙන්නේ. මේ පොඩි වල අපි කියන මේ biliary canaliculi කියලා. biliary canaliculi කියන්නේ. biliary canaliculi. එතන මේ වලින් වල මොකක් හරි පොඩි ඔබ්ස්ට්‍රක්ෂන්ස් උනොත් එහෙම හරි. මේ වල පොඩි ඔබ්ස්ට්‍රක්ෂන්ස් එන. එතන මේතන මේව හරහා එන්න විදියක් නැහැ මෙහාට. මේක එන එක නවතින. එහෙම නොත් එහෙම දැන් මේක වෙන්නේ liver එක ඇතුලේදී වෙන එකක් හරි. මේ liver එක ඇතුලේදී වෙන එකක්. එතෙන්දී ඒක දැන් liver එක ඇතුලේ නේද ඉන්ට්‍රාහෙපටික් කියනවා. එහෙම නැතුව දැන් සමහර ලාට දැන් ඕකේ අවුලක් නැහැ. මේවා ඒවා අවුලක් නැතුව තියෙනවා. liver එකෙන් එළියට ආවෙන් පස්සේ මෙන්න මේ වල ඔබ්ස්ට්‍රක්ෂන් තියෙන්න පුළුවන්. මේවල මොකක් හරි ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කියන්නේ බිලියරි එකේ. එහෙම දැන් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා. එහෙම ඒ දැන් liver එකෙන් එළිය තියෙන නිසා මෙයා එක්ස්ට්‍රාහෙපටික් වෙනවා. හරි. එක්ස්ට්‍රාහෙපටික්. එතකොට මෙයා එක්ස්ට්‍රාහෙපටික් වෙනවා. ඊට පස්සේ එතකොට ඕවා තමයි මේ ඔබ්ස්ට්‍රක්ෂන් ඇති වෙන හැටි ප්‍රධාන විදි දෙක. එතකොට ඔබ්ස්ට්‍රක්ෂන් ඇති වෙන එකේ සමහරලාට දැන් මේක බිලියරි එක වෙන්නේ ඒක ඇති වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒක මම ඒ වෙලාවට කියන්නම්. හරි. ඊට පස්සේ දැන් ජොන්ඩිස් කියන එක ගත්තාම පස්සේ ජොන්ඩිස් කියන එක බෙදලා තියෙනවා ටයිප් තුනකට. එකක් ප්‍රීහෙපටික්, අනිත් එක හෙපටික්, අනිත් එක පෝස්ට් හෙපටික්. හරි. ප්‍රීහෙපටික් කියන්නේ liver එකට එන්න කලින් මොකක් හරි අවුලක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට එක්සසිව් හිමොලයිසිස්. ඒක දැන් liver එකේදී වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ බිලිරුබින් දැන් liver එකට ආවෙන් පස්සේ වෙන දෙයක් නෙවෙයි එක්සසිව් හිමොලයිසිස්. reduce uptake. ඒක liver එකට ගන්න කලින්. හරි. ඒතකොට මෙන්න මේ දෙන්න ගත්තන් පස්සේ මේ දෙන්න අයිති වෙන්නේ ප්‍රීහෙපටික් වලට. ප්‍රීහෙපටික් ජොන්ඩිස් තමයි මේගොල්ලෝ නිසා ඇති වෙන්නේ. මේක නිසා බිලිරුබින් අන්කන්ජුගේටඩ් බිලිරුබින් ඉහළ ගිහිල්ලා මේ මොකද ජොන්ඩිස් ඇති වෙනවා. ඒක කියන්නේ ප්‍රීහෙපටික්. ඊට පස්සේ කන්ජුගේෂන් ප්‍රොසෙස් එක ඒකදී වෙන්නේ ඒක වෙන්නේ liver එකේ. එතකොට මේ liver එකේදී වෙන කන්ජුගේෂන් ප්‍රොසෙස් එකේදී අවුලක් වුණොත් එහෙම එතෙන්දී වැඩි වෙන්නේ එතෙන්දී දැන් liver එක ඇතුලේ තියෙන නිසා මෙයා වෙලා හෙපටික් ජොන්ඩිස් කියනවා. දැන් සෙක්‍රීෂන් කියන එකත් අපිට ඒ විදිහටම ගන්න පුළුවන්. මේ සෙක්‍රීෂන් කියන්නේ liver එකේ ඉඳන් අපි දානවා මේකද බිලියරි ට්‍රී එකට. එතකොට එතෙන්දී මොකක් හරි අවුලක් තියෙනවා නම් එතෙන්දී එහෙම තියෙන්න පුළුවන්. හරි. එතකොට බොහෝ දුරට මේක අයිති වෙන්නේ හෙපටික් ජොන්ඩිස් වලට. හරි. ෆේලියර් කන්ජුගේෂන්. මේකත් අයිති වෙන්න පුළුවන්. හරි. මේකත් අයිති වෙන්න බැරි කමක් නැහැ. ඒකට මේක බොහෝ දුරට මේ සෙක්‍රීෂන් කියන එක ඔබ්ස්ට්‍රක්ෂන් කියන එක දෙකම එන්නේ පෝස්ට් හෙපටික්. මේවා එහෙම අර වින් කරන්න පුළුවන් ඒවා නෙවෙයි අර ඉරක් ගහලා. ඒ වුණාට බොහෝ දුරට මේක එන්න පුළුවන් ඔබ්ස්ට්‍රක්ෂන් වලට. මොකද සෙක්‍රීෂන් එක නැති වෙන්නේත් මේ ඔබ්ස්ට්‍රක්ෂන් එක නිසා වෙන්න පුළුවන් නිසා. හරි. તો මේ දෙකේ පොඩි අවුලක් තියෙනවා. ඒ හරින අනිත් ඒවා ප්‍රීහෙපටික්, හෙපටික්, පෝස්ට් හෙපටික් කියන දේ වෙන් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ දැන් පළවෙනි කතා කරමු අපි ප්‍රීහෙපටික් ගැන. ප්‍රීහෙපටික් කියන්නේ මේ liver එකට එන්න කලින්. එතකොට දැන් මේක වෙන්නේ රෙටිකියුලර් එන්ඩෝතීලියල් සිස්ටම් එකේ ඉඳන් liver එකට එන එක. හරි. එතකොට මෙන්න මේ පාර දිගේ වෙන ප්‍රශ්නයක් වුණොත් තමයි ප්‍රීහෙපටික් කියන එක එන්නේ. එතකොට ඒත් එක්කම මෙතන කන්ජුගේෂන් ප්‍රොසෙස් එක. කන්ජුගේෂන් ප්‍රොසෙස් එකේ අවුල ගියත් ප්‍රීහෙපටික් ජොන්ඩිස් එන්න පුළුවන්. එතකොට මේ liver එකෙන් දැන් කන්ජුගේට් කරන කැපැසිටි එකක් තියෙනවා. liver එක සාමාන්‍යයෙන් දවස් ඒ කියන්නේ liver එකට කන්ජුගේෂන් කැපැසිටි එක කියලා ඒක උපරිම කන්ජුගේට් කරගන්න පුළුවන් මිලිග්‍රෑම් 3000 දවසකට. මොනවද බිලිරුබින් අන්කන්ජුගේටඩ් බිලිරුබින් කන්ජුගේටඩ් බිලිරුබින් වලට නැත්නම් කන්ජුගේෂන් ප්‍රොසෙස් කන්ජුගේෂන් එක කරන්න පුළුවන් බිලිරුබින් මිලිග්‍රෑම් 3000 දවසකට. ඒ වුණාට මේක තමයි මැක්සිමම් කැපැසිටි හරි. ඒ වුණාට සාමාන්‍යයෙන් ඇවරේජ් දවසකට මිලිග්‍රෑම් 300ක් විතර තමයි ඔය බිලිරුබින් කියන හැදෙන්නේ
එහෙම වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් 3000න් 300 කියන්නේ 10න් එකක් විතර තමයි අතරම සාමාන්‍ය තත්ත්වයකදී තියෙන්නේ. මේ 300 මීට වඩා ඉහළ යන්න පුළුවන්. මේ 3000 කියන ලිමිට් එක පනින්න පුළුවන්. අර හිමොලයිසිස් කියන තත්ත්වයක් එහෙම આવොත් එහෙම. මොකක් හරි හේතුව නිසා RBCs මේ බ්‍රේක් ඩවුන් වෙනවා එක්සසිව් විදියට. වැඩි වශයෙන්. එහෙමත් එහෙම මේක වැඩි වෙන්න පුළුවන්. එතකොට මෙතෙන්දී දැන් එකෙන්ද මම මෙතන කිව්වා එකක් එක්සසිව් හිමොලයිසිස් අනිත් එක රෙඩියුස් අප්ටේක්. මේ අප්ටේක් කියන එක නැති වුණොත් එහෙම. ඒ කියන්නේ ලිවර් එක ඇතුළට ගන්න විදියක් නැති වුණත් මේ මොකද්ද? මේ අප්ටේක් එකේ අවුලක් ආවත් මේ අපි කියන මොකද්ද? ප්‍රීහෙපටික් ජොන්ඩිස් කියන එක ඇති වෙන්න පුළුවන්. ඊට අතර අනිත් ඒවා ඒ කියන්නේ දෙකෙන් මෙන්නේ අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක තමයි වැඩි වෙන්නේ. මේ ලිවර් එකට එන කලින්. මෙන්න මේ එන පාරේ එන්න මෙතෙන්දී මොකක් හරි අවුලක් තියෙනවා. මේක ඇතුළට ගන්න. එතකොට ඊට පස්සේ මේ දැන් අපි ගත්තොත් මේ එක්සසිව් හිමොලයිසිස් වෙන අවස්ථාවක්. හිමොලයිසිස් හරි. එහෙම වෙන අවස්ථාවක් ගත්තොත් එහෙම මේක වෙන්න පුළුවන් හිමොලයිසිස් කියන එක වෙන්න පුළුවන් RBCs වල මොකක් හරි අවුලක් නිසා. කියන්නේ RBC වල ඩිෆෙක්ට් එකක් නිසා. ඒ තියෙන එන්සයිමොපැතීස්, හිමොග්ලොබිනොපැතීස්, මෙම්බ්‍රේන් ඩිෆෙක්ට් එහෙම තියෙනවා. ඒතකොට ඒක හේතු නිසා අපි හිතමු G6PD ඩෙෆිෂන්සි කියලා. මේක ඇවිල්ලා එන්සයිමොපැති එකක් හරි. ඒ කියන්නේ එන්සයිම් එකේ ඩිෆෙක්ට් එකක් තියෙනවා G6PD කෙනෙක් කෙනා තමයි අර මේ HMP ෂන්ට් එකේදී එන එන්සයිම් එක. ඒතකොට මෙයා තමයි අර NADPH දෙන්නේ ග්ලූටාතයෝන් සිස්ටම් එක. ග්ලූටාතයෝන් සිස්ටම් එක ඕන වෙනවා අර මේකේ මෙම්බ්‍රේන් එක RBC වල මෙම්බ්‍රේන් එක මේ ඒක ඉන්ටිග්‍රිටි එක පවත්වා ගන්න. හරි. එතකොට ඒක G6PD ඩෙෆිෂන්සි එකක් આવොත් මේ NADPH කියන එක අඩු වෙනවා. එතකොට වෙන්නේ මේ මොකද්ද? මෙම්බ්‍රේන් එක ඒකේ ඉන්ටිග්‍රිටි එක නැති වෙනවා. එහෙමනොත් එහෙම RBC බ්‍රේක් ඩවුන් වෙනවා. එතකොට ඒක නිසා හිමොලයිසිස්. එහෙනම් පයිරුවේට් කයිනේස් ඩෙෆිෂන්සි. පයිරුවේට් කයිනේස් ඩෙෆිෂන්සි කියන්නේ මේ පයිරුවේට් කයිනේස් කියන එන්සයිම් එකේ ඩෙෆිෂන්සි ගන්න නිසා ATP හැදෙන එක නවතිනවා. ATP කියන්නේ පයිරුවේට් කයිනේස් කියන අර ග්ලයිකෝලිසිස් එකේ එන එන්සයිම් එකක්. එතකොට මේ මෙයාගේ හදාගන්න විදියක් නැහැ ATP. ATP කියන එකත් ඕන වෙනවා ওই මෙම්බ්‍රේන් ඉන්ටිග්‍රිටි එකට. එතකොට ඒකත් නවතිනවා. ඒකත් හේතු වෙන හිමොලයිසිස් වලට. එහෙම නැත්නම් මේ මෙම්බ්‍රේන් ඩිෆෙක්ට් එකක් අපිට ගන්න පුළුවන් අර හෙරිඩිටරි. ඒ කියන්නේ අර හෙරිඩිටරි කියන්නේ පරම්පරාවට නේ ස්පෙරෝසයිටෝසිස්, ඉලිප්ටෝසයිටෝසිස්, ඔවෙලෝසයිටෝසිස් ඔහම ලෙඩ තියෙනවා. එතකොට ඕවලින් RBC බ්‍රේක් ඩවුන් කියන වෙන්න පුළුවන්. එතකොට දැන් එක්සසිව් හිමොලයිසිස් එකේදී එද්දි හිමොලයිසිස් එක්සසිව් වෙනවා නේද? එක්සසිව් හිමොලයිසිස්. එතකොට දැන් ඒකෙදි වෙන්නේ දැන් ලිවර් එකේ කැපැසිටි එකක් තියෙනනේ 3000 කියලා. මේ මැක්සිමම් කැපැසිටි එක. සාමාන්‍ය ඇවරේජ් එකනේ 300. එතකොට දැන් මේක 300 සාමාන්‍ය මට්ටමේ ඉඳන් දැන් හිමොලයිසිස් නිසා අපි හිතමු 3000ට නම් වැඩි වුණා කියලා. එතකොට ලිවර් එකෙන් ප්‍රශ්නයක් නැතුව මේ කන්ජුගේට් කරගන්න පුළුවන්. හරි. ලිවර් එකෙන් එන මේ බිලිරුබින් ටික අන්කන්ජුගේට් බිලිරුබින් ටික කන්ජුගේට් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ එක්ස්ට්‍රේට් කරගන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ලිවර් එක වැඩ කරන්න ගන්නවා එයාගේ උපරිම කැපැසිටි එකම වැඩ කරන්න වෙනවා. හරි. ඒක කලින් සාමාන්‍ය ගන්නට වඩා වැඩි නිසා. ඒකට එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊටත් වඩා ලොකු හිමොලයිසිස් එකක් වෙනවා නම් ඒ කියන්නේ මේ 3000ට වඩා වැඩිපුර මේ හදන්න වෙනවා නම් බිලිරුබින් 3000ට වඩා හදන්න විදියක් නැහැ. කැපැසිටි එකක් තියෙන මේ මැක්සිමම් කැපැසිටි එකක් කියලා එකක් තියෙන නිසා. එහෙම නැත්නම් එහෙම අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන ඒවා අර හිම මේ මොනවද ඇල්බිමින් වලට බැඳිලානේ තියෙන්නේ. ඒකෝර මේගොල්ලෝ ලිවර් එක ඇතුළට ආවට වැඩක් නැහැ. ලිවර් එකේ මේ හදාගන්න විදියක් නැහැ. කන්ජුගේට් කරගන්න විදියක් නැහැ. එහෙම නැත්නම් මේ අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක නා බ්ලඩ් වල වැඩි වෙනවා. බ්ලඩ් වල අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක නා වැඩි වෙනවා. ඒකට අපි අන්කන්ජුගේටඩ් හයිපර් බිලිරුබිනීමියා. අන්කන්ජුගේටඩ් හයිපර් බිලිරුබිනීමියා. එහෙම නැත්නම් එතකොට මේක හේතු වෙනවා දැන් අපි කියනවා දැන් ජොන්ඩිස් කියන එක ඇති වෙන්නේ බිලිරුබින් ඉහළ යෑම නිසා කියලා කියන්නේ. එතකොට දැන් මේක වෙන්න පුළුවන් එක්කෝ අන්කන්ජුගේටඩ් බිලිරුබින් ඉහළ ගිහිල්ලත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කන්ජුගේටඩ් බිලිරුබින් ඉහළ ගිහිල්ලා වෙන්න පුළුවන්. හරි. කන්ජුගේටඩ් බිලිරුබින් ඉහළ ගිහිල්ලා වෙන්න පුළුවන්. අන්කන්ජුගේටඩ් බිලිරුබින් ඉහළ ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ දෙකෙන් එකක් වෙන්න පුළුවන්, දෙකම වෙන්න පුළුවන්. කොහොම හරි දැන් බිලිරුබින් තියෙන ප්‍රමාණය සාමාන්‍ය තියෙන ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි. හරි. සාමාන්‍ය තියෙන ඕන ප්‍රමාණ ටික කර ප්‍රශ්නේදී අපිට දැක්කා ඒකට වඩා ගොඩක් වැඩි. ඒ වුණාම දැන් මේක අන්කන්ජුගේටඩ් හයිපර් බිලිරුබිනියාම හේතු වෙනවා ජොන්ඩිස් වලට. ජොන්ඩිස් කියන්නේ yellowish discoloration එකට හේතු වෙනවා. මොන ජොන්ඩිස්ද? ලිවර් එකට එන කලින් වෙන අවුලක් නිසා. ඒ නිසා අපි කියනවා ප්‍රීහෙපටික් කියලා. හරි. ප්‍රීහෙපටික් ජොන්ඩිස්. ඒක තමයි ප්‍රීහෙපටික් කියන එකේ කතාව. ඊට පස්සේ වෙන්න පුළුවන් දැන් ලිවර් එකට ආවට පස්සේ මේක හෙපටික්. ලිවර් එකට ආවට පස්සේ ලිවර් එක ඇතුලේදී වෙන අවුලක්. හරි. ලිවර් එක ඇතුලේදී වෙන අවුලක්. උදාහරණයක් කන්ජුගේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ නැහැ.
අපි හිතමු දැන් මෙතන කලින් එන්සයිම් එකක් ඕන එක UDT කියන එන්සයිම් එක නෑ. එහෙම වුණොත් එහෙම දැන් එන කන්ජුගේෂන් ප්‍රොසෙස් එක කරගන්න විදියක් නෑ. එහෙම නැත්නම් මේකෙදි හෙපටෝසයිට්ස් කියන්නේ liver cells ඒක මොකක් හරි ඩැමේජ් එකක් මොකක් ලෙඩක් නිසා. උදාහරණ සිරෝසිස්. හරි. අනිත් එක අපි හිතමු හෙපටයිටිස් වයිරල් හෙපටයිටිස් හරි ගෝලික් හෙපටයිටිස් හරි මොකක් හරි මේවා හේතු වෙනවා liver damage වලට. liver damage එකක් වුණා කියන්නේ දැන් ඒකේ ෆන්ක්ෂන් නැති වෙනවනේ. ඒ කියන්නේ මේ මොකද්ද බිලිරුබින් කියන එකනාව අපිට පත් කරගන්න බැරි වෙනවා. මේ කියන්නේ කන්ජුගේට් කරගන්න බැරි වෙනවා. හරි. එතකොට ඒක liver එක ඇතුළේ වෙනවා. ඊට පස්සේ ඔය වගේ අපි හිතමු දැන් මේ ලෙඩ දෙකකින් මොකක් හරි එකක් තියෙන patient කෙනෙක් කියලා. එතකොට මේගොල්ලොන්ගේ එකක් තමයි කන්ජුගේෂන් ප්‍රොසෙස් එක නැති වෙනවා. කන්ජුගේෂන් ප්‍රොසෙස් එක නැති වෙනවා. එහෙම වුණොත් එහෙනම් දැන් කන්ජුගේෂන් ප්‍රොසෙස් එක නැහැ කියන්නේ දැන් මෙතෙන්දි වෙන්නේ මොකද්ද? අන්කන්ජුගේටඩ් බිලිරුබින් කන්ජුගේටඩ් බිලිරුබින් නේ. ඒක එහෙනම් මේක දැන් මේ ප්‍රොසෙස් එක නැහැ කියන්නේ දැන් liver එකේ අන්කන්ජුගේටඩ් බිලිරුබින් ගොඩක් වැඩි වෙනවා. අන්කන්ජුගේටඩ් බිලිරුබින් ගොඩක් වැඩි. එහෙම වුණොත් එහෙනම් මේක ආපහු පාර දැන් ඉස්සරහට යන්න විදියක් නැති නිසා මෙයා යනවා ආපහු පාර පිටිපස්සේ. ඒ කියන්නේ ගිහිල්ලා බ්ලඩ් වලට එකතු වෙනවා. හරි. බ්ලඩ් වලට එකතු වෙනවා. ඇල්බිමින් වලට බයින්ඩ් වෙලා හරි. බ්ලඩ් වලට එකතු වෙනවා. කොහොම හරි මේ සීනම් එකේ වැඩි වෙනවා අන්කන්ජුගේටඩ් බිලිරුබින්. එතකොට මේකෙදි වැඩි වෙන්නේ මොකද්ද? අන්කන්ජුගේටඩ් බිලිරුබින්. වැඩි වීමක් තමයි. එතකොට ඒකට අපි කියන්න පුළුවන් අන්කන්ජුගේටඩ් හයිපර්බිලිරුබිනීමියා. ඊට පස්සේ සමහර වෙලාවට මේක වෙන්න පුළුවන් මෙහෙම. අවුත් එහෙම අපි හිතමු මේක ඒගොල්ලොන්ගේ මේ සෙල් අත ඔය තියෙන බයිල් කැනල් වලයි එහෙම තියෙන මේ ඩක්ස් වල මේ තියෙන මයික්‍රෝ කියන්නේ කෙස් ගස් තරම් පොඩි ඒවා. ඊට මේවා වටේ හැදිලා තියෙන්නේ මේ සෙල්ස් වලින්. මේ සෙල්ස් අස්සෙන් තමයි මේවා යන්නේ. මේ ඇතුලෙන් යන බයිල් යන්නේ. මේවා ඇතුලේ මේ වටේට තියෙන්නේ මේ හෙපටෝසයිට්ස් කියලා ගමු. එතකොට සමහර ලෙඩ නිසා වෙන්නේ මේ ඔය සෙල් ස්වෙලින්. ඒ කියන්නේ ඉදි වෙනවා හරි. ඉදි වුණාම වෙන්නේ මේවා තිබ්බ සයිස් එකට වඩා ගොඩක් ලොකු වෙනවා. මේවා ගොඩක් ලොකු වෙනවා. ඒක මේවත් ගොඩක් ලොකු වෙනවා. එහෙම වුණොත් දැන් මෙතන පේන දැන් මේ යන පාර අවහිර වෙනවා කියලා. ඒතකොට මේක මොකක් හරි ලෙඩකේ දැන් ඔක ලොකු ලොකුවට ගොඩක් වෙනවා නම් ඒතකොට දැන් මේක යන බයිල් යන පාරේ මේ අවුලක් එනවනේ. හරි. බයිල් යන පාරේ මොකක් හරි අවුලක් එනවා. ඒතකොට මේක අපිට මේකට කියන්නේ මේ පොඩි නිකන් අර ලොකු නල නෙවෙයිනේ මේ මොකද්ද ඔබ්ස්ට්‍රක්ට් වෙන්නේ. පොඩි නල ඩක්ස්. එතකොට ඒකට අපි කියනවා මේ මයික්‍රෝ ඔබ්ස්ට්‍රක්ෂන් කියලා. මයික්‍රෝ ඔබ්ස්ට්‍රක්ෂන්. ඒ වගේ එකදී වෙන්නේ දැන් මේක වෙන්නේ මේ කන්ජුගේෂන් ප්‍රොසෙස් එක උනාට පස්සේ. එතෙන්දි වැඩි වෙනවා කන්ජුගේටඩ් බිලිරුබින්. කන්ජුගේටඩ් බිලිරුබින් නැරින් දැන් ඔබ්ස්ට්‍රක්ෂන් එක නිසා මේ මයික්‍රෝ ඔබ්ස්ට්‍රක්ෂන් නිසා ඉස්සරහට ය아가න්න විදියක් නැහැ කන්ජුගේට් වුණා. පස්සේ ඒතකොට අර මේ පිටිපස්සෙන් එන ඒවා ගොඩක් එකතු වෙනවා. ඒ නිසා එතන බෑක් ප්‍රෙෂර් එකක් හැදිලා ආපහු පාර බ්ලඩ් වලට යනවා. ආපහු පාර බ්ලඩ් වලට ගියන් පස්සේ මේ එතෙන්දි වැඩි වෙන්නේ කන්ජුගේටඩ් බිලිරුබින්. ඒතකොට මේ එකක්. ඒතකොට දැන් මෙයා යන්නේ නැහනේ මේ කොහෙටද? දැන් සාමාන්‍ය විදියට නම් දැන් මම කිව්වා කන්ජුගේටඩ් බිලිරුබින් ඉන්ටෙස්ටයින්ස් වලට ගිහලා එතනින් අර ඉන්ටර්හෙපටික් සර්කියුලේෂන් කියන එකක් වෙනවා. එහෙම නැත්නම් කිඩ්නිස් වලට යනවා. එහෙම නැත්නම් මේ යන්න පුළුවන් කොහටද? ෆීසිස් වලට. ඒ වගේ පාරවල් තමයි කිව්වා. දැන් කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක කෙනා මේ බ්ලඩ් වලට යනවා ආපහු. හරි. ආගෙන ඉන්ටෙස්ටයින් පැත්තට යන්න ඕනේ කියලා දැන් ආපහු පාර දිගේ බ්ලඩ් වලට. ඒ වුණොත් එහෙම වෙන්නේ අර වෙන කිඩ්නිස් වලට එහෙම යන යුරෝබිලිනෝජන්. ඒ කියන්නේ මෙයා දැන් ඉන්ටෙස්ටයින් වලට පත් වෙන කෙනා යුරෝබිලිනෝජන් බවට. ඒතර මේ යුරෝබිලිනෝජන් කියන කෙනා එහෙනම් දැන් ඉන්ටෙස්ටයින්ස් වලට අඩු වෙනවා. ඒ දැන් මම ඉන්ටෙස්ටයින් වල නෙමෙයි ඉන්නේ දැන් මෙයා ඉන්නේ බ්ලඩ් වල. මේ කන්ජුගේටඩ් බිලිරුබින් වැඩි වෙන බ්ලඩ් වල. ආපහු පාරක් මේ ආපහු පිටිපස්සට යන්නේ. ඒතර යුරෝබිලිනෝජන් කියන එක සාමාන්‍යයෙන් තියෙන එකක්. එයා අඩු. එයා ඉන්ටෙස්ටයින් වල තියෙන ප්‍රමාණයට වඩා අඩු. හරි. එතකොට මේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් එන්න පුළුවන්. එතකොට මේ ඔබ්ස්ට්‍රක්ටිව් ජොන්ඩිස් වල විතර නෙමෙයි ඔබ්ස්ට්‍රක්ෂන් එකක් එන්න පුළුවන්. දැන් මේ සෙල් වල සෙලින් තත්ත්වයක් එනවා නම් ඒකෙදි මයික්‍රෝ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් ඇවිල්ලා ඒ කියන්නේ පොඩි ඔබ්ස්ට්‍රක්ෂන්ස් ඇවිල්ලා මේ කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක ගැන වැඩි වෙන්න පුළුවන්. හරි. මේ හෙපටික් මේ ජොන්ඩිස් කියන එක අපිට කියන්න බෑ මේකෙදි වැඩි වෙන්නේ මේ අන්කන්ජුගේටඩ් බිලිරුබින් මේකෙදි වැඩි වෙන්නේ කන්ජුගේටඩ් බිලිරුබින් එහෙම කියලා හරියන කියන්න බෑ. ඒක අර ඒ කියන්නේ ලෙඩේ කියන්නේ හේතුවෙන් මොකක් හේතුවත් එක්ක වෙනස් වෙනවා. හරි. ඔබ්ස්ට්‍රක්ෂන් එකක් එන්න පුළුවන්. මේ දැන් සිරෝසිස් වගේ එන එක නෑ හෙපටයිටිස් වල. ඊට වඩා වෙන මොකක් හරි ලෙඩක් තියෙනවා. ඒ වලින් තව වෙන්න පුළුවන්. ඒකට මේක බහුල තියෙන ලෙඩ දෙකක් නිසා තමයි මේ දෙක ගත්තේ. ඒතකොට ඒකෙදි දැන් යුරෝබිලිනෝජන් අඩු වෙන ඉන්ටෙස්ටයිනල් කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක වැඩි. මේකෙදි ඒක වෙන්න පුළුවන්. ඒත් එක්කම තව එකක් තමයි ඔය දැන් ඒගොල්ලොන්ගේ liver එකේ ඩිස්ෆන්ක්ෂන් එකක් වෙන නිසා දැන් මම කිව්වා යුරෝබිලිනෝජන් කියන එක යනෝනේ මේ එන්ටෙරෝහෙපටික් සර්කියුලේෂන් එක හරහා ආපහු පාර liver එකට. එන්ටෙරෝහෙපටික් සර්කියුලේෂන් එක කියන එකත් වෙන්නේ නැතුව යනවා.
ඒ හේතුව තමයි අර liver එකේ අවුලක් වෙනවා මේ cirrhosis වලදී නැත්නම් hepatitis වලදී. එතකොට වෙන්නේ මේ enterohepatic circulation එක උනේ නැති වුණාම මෙයා යනවා blood වලට. හරි. ඒ කියන්නේ මේ enterohepatic circulation එක portal vein එක කරා ආපහු liver එකට යන එක. හරි. intestine වල ඉඳන් portal vein එක කරා ආපහු මේ liver එකට යන එක. ඊටකොට දැන් මෙතෙන්දි වෙන්නේ මේ මෙයා blood හරහා යනවා kidneys වලට. kidneys වලට යනවා. හරි. කවුද හැදෙන යුරෝබිලිනෝජන්. කියන්නේ යුරෝබිලිනෝජන් වලින් යන්න පුළුවන් පාර තුනක් කිව්වා. එකක් තමයි කොහටද ෆීසිස් වලට, අනිත් එක යූරින් වලට, අනිත් එක කොහටද ඉන්ටර්හෙපටික් සර්කියුලේෂන් එක. ඒකද ඉන්ටර්හෙපටික් සර්කියුලේෂන් එක වෙන්නේ නැහැ මේ සමහර මොකද තත්ත්ව මේ ඩිසීස් වලදී. ඒ ඩිසීස් වලදී එහෙම වෙන්නේ නැතුත් මෙයා හැදෙන යුරෝබිලිනෝජන් යනවා මේ කිඩ්නීස් වලදී. ඒතකොට යුරෝබිලිනෝජන් වැඩි වෙන්නත් පුළුවන්. කිඩ්නීස් වලදී යන යුරෝබිලි කිඩ්නීස් වලට යන යුරෝබිලිනෝජන් වැඩි වෙන්න පුළුවන්. එයා තමයි පස්සේ යුරෝබිලින් බවට පත් වෙන්නේ. එතකොට මේ වගේ තැනකදී යුරෝබිලිනෝජන් කෙනෙක් අඩු වෙනවා. දැන් මේ වගේ තැනකදී ගත්තොත් එහෙම කිඩ්නීස් වලට යන පැත්තට වැඩි වෙන්න පුළුවන්. හේතුව තමයි අර ඉන්ටර්හෙපටික් සර්කියුලේෂන් කියන එක නැති වුණොත් එහෙම මේ ඒව ටික යන්න තියෙන්නේ කිඩ්නීස්. එහෙම නැත්නම් ෆීසිස් හරහා. බොහෝ දුරට කිඩ්නීස් හරහා තමයි යන්නේ. හේතුව මෙයා බ්ලඩ් එක යන නිසා කිඩ්නීස් වලට යන හේතුව හරි. ඒකද මේ එක එක විදිහට එක වෙනස් වෙනවා. ඒක අපිට අඳුර ගන්න පුළුවන් දැන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ සමහර වෙලාවට මේකේදී අර සෙක්‍රීෂන් කියන අවුල එන්නත් පුළුවන්. හරි. ඒක නාක ටික දාගන්න. මෙතන 2 තන 3 තන 4. සෙක්‍රීෂන් කියන process එක. සෙක්‍රීෂන් කියන්නේ මෙන්න මෙතනදී. හරි. මෙන්න ෆේලියන් සෙක්‍රීෂන්. ඒක සමහර වෙලාවට මේකට එන්නත් පුළුවන්. හරි. ඔකට එන්නත් පුළුවන්. එතකොට ඒකේදී හෙපටික් ජොන්ඩිස් එන එක ටිකක් අර කම්ප්ලෙක්ස් අර අනිත් එකට වඩා මේ සෙක්‍රීෂන් එකේදී අවුලක් આવොත් එහෙම වෙන සෙක්‍රීෂන් එක අඩු වෙනවා කියනවා. මේ යම් කිසි දෙයක් නේද සෙක්‍රීෂන් කියන process එක අඩු වෙනවා. දැන් සෙක්‍රීෂන් වෙන්න කලින් ඉතින් තියෙන මේ කන්ජුගේටඩ් වෙච්ච බිලිරුබින්. ඒතර කන්ජුගේටඩ් බිලිරුබින් එකතු වෙනවා. කන්ජුගේටඩ් බිලිරුබින් එකතු වෙනවා. කන්ජුගේටඩ් බිලිරුබින් එකතු වුණොත් එහෙනම් මේවා යනවා අර මේ බැක් ප්‍රෙෂර් නිසා ආපහු පාරක් කර ආපහු පාර දිගේම යන කතාවක් කිව්වෙන්නේ මෙතන. මෙතන. මෙතෙන්දී උනේ මොකද්ද? කන්ජුගේෂන් process එකේ අවුලක් නිසා මේ ආපහු පාර දිගේ කියපු එක. ඒතකොට වෙන්නේ අන්කන්ජුගේටඩ් බිලිරුබින් තමයි වැඩි වෙන්නේ. මෙතෙන්දී වෙන්නේ දැන් කන්ජුගේෂන් process එක වෙලා සෙක්‍රීෂන් එක අවුලක් ගියත් එහෙම මේ කන්ජුගේටඩ් බිලිරුබින් ආපහු පාර දිගේම ආපහු පාරක් යනවා. එතකොට කන්ජුගේටඩ් බිලිරුබින් තමයි වැඩි වෙන්නේ. කන්ජුගේටඩ් බිලිරුබින් වැඩි වෙනවා. කන්ජුගේටඩ් බිලිරුබින් වැඩි වෙලා දැන් ඒක ආපහු පාරක් මෙන්න මේ පැත්තෙන් බ්ලඩ් වලට යනවා. ඒ කන්ජුගේටඩ් බිලිරුබින් කලින් ගියේ අන්කන්ජුගේටඩ්. එහෙම වුණොත් වෙන්නේ කන්ජුගේටඩ් හයිපර්බිලිරුබිනීමියා. ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ තියෙන බ්ලඩ් වලනේ. බ්ලඩ් වල මේ කන්ජුගේටඩ් බිලිරුබින් වැඩි කියලා කියන්නේ. එතකොට මේ බ්ලඩ් අපි දන්නවා කිඩ්නීස් වලදී පෙරෙනවා හැමතිස්සෙම. හරි. ග්ලොමෙරුලර් ෆිල්ට්‍රේෂන් කියලා කියන්නේ. එතකොට කිඩ්නීස් වලදී මෙයා ෆිල්ටර් වෙනවා. හරි. එතකොට දැන් මේක ගොඩක් ෆිල්ටර් වෙද්දී යූරින් වලදී ෆිල්ටර් වීමෙන් යූරින් වෙන්නේ. යූරින් එන්නේ. එතකොට දැන් කන්ජුගේටඩ් හයිපර්බිලි මේ කන්ජුගේටඩ් බිලිරුබින් බ්ලඩ් වල වැඩි බ්ලඩ් වල වැඩි නිසා දැන් කිඩ්නීස් වලදී ෆිල්ටර් වෙන පස්සේ යූරින් වල දැන් අර මේ කන්ජුගේටඩ් බිලිරුබින් කෙනෙක් නා වැඩි වෙනවා. හරි කන්ජුගේටඩ් බිලිරුබින් කෙනෙක් නා යූරින් වලදී වැඩි වෙනවා. දැන් ඕක වෙන්න බෑ. හැබැයි යූරින් වල අන්කන්ජුගේටඩ් බිලිරුබින් කෙනෙක් එන්න විදියක් නැහැ. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි මෙයා වෝටර් ඉන්සොලියබල්. මෙයා විතර වෝටර් සොලියබල්. හරි. ඒතකොට මෙයාට කිඩ්නීස් වලදී ගිහිල්ලා පෙරෙන්න විදියක් නැහැ. මෙයා කාටද අන්කන්ජුගේටඩ් බිලිරුබින් වෝටර් ඉන්සොලියබල් නිසා එයා ඉන්නේ ඇල්බියුමින් වලට බයින්ඩර්. හරි. ඒතකොට ඇල්බියුමින් එක බයින්ඩර් ලයින් එක කෙනෙක් කිඩ්නීස් වලදී පෙරෙන්නේ ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ කන්ජුගේටඩ් බිලිරුබින් කෙනෙක් කෙනා මේ වැඩි වෙනවා. එතකොට දැන් මෙයා සොලියබල් නිසා යූරින් වල දිය නිසා යූරින් හරි වෝටර් සොලියබල් නිසා එතකොට දැන් මෙයාගේ මම පාට කිව්වා මෙයා ඇවිල්ලා මොන පාටද රෙඩ් ඔරෙන්ජ් කියන කිව්වා. එතකොට දැන් මෙයාගේ කන්ජුගේටඩ් බිලිරුබින් කෙනෙක් නා යූරින් වලදී එකතු වෙනකොට වෙන්නේ මේ රෙඩ් ඔරෙන්ජ් පාට යූරින් වලින් වැඩි වෙනවා. මෙන්න මේක හොඳ මේ සිම්ප්ටම් එකක්. මොකද්ද මේකේදී ඇති වෙනවා? මොකද්ද බ්‍රවුන් එහෙම නැත්නම් මේකට අපි කියනවා මේ ලස්සන තියෙනවා ටී කලර්. ටී කලර් නිකන් අර තේ රතු තේ පාටද? ටී කලර් යූරින් හරි. කහට පාට යූරින් නැති වෙනවා. මේ වගේ තත්ත්වයක තමයි ඒක ඇති වෙන්නේ. ඊට පස්සේ එතකොට ඔය වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන් මේ හෙපටික් ජොන්ඩිස් කියන එක. එතකොට මේක මේ සරල එකක් නෙමෙයි මේක පොඩ්ඩක් සිම්ප්ටම් එක ගොඩක් ලොකුවට බලන්න වෙනවා මේ හරියටම හොයාගන්න කලින්. මේ අනිත් එක එච්චරම අමාරු වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් ඊළඟට අපිට කරන්න තියෙන්නේ
ප්‍රීහෙපටික් කරා හෙපටික් ජොන්ඩිස් කියන එක කරා පෝස් හෙපටික් කියන වචන තේරුම තමයි liver එකේ ඒ process ටික වුණාට පස්සේ liver එකේ වෙන process මම කිව්වා අර conjugation process එක ඒ කියන්නේ මෙන්න මේක failure conjugation failure secretion වුණාට පස්සේ ආපහු කර දැන් යන පාරක් තියෙනවා මෙතන මේ liver එකේ ඉඳන් එළියට යන පාරක් තියෙනවානේ අර ඩක්ට් සලහා ඇවිල්ලා මෙතන common hepatic duct එක හදලා එතනින් cystic duct එක එකතු වෙලා මෙතනින් common bile duct කියන එක හදලා මේක තමයි ගිහිල්ලා intestine වල සම්බන්ධය මොකක් හරි හේතුවක් නිසා මෙන්න මේ වල obstruction එන්න පුළුවන් මේ වල obstruction එන්න පුළුවන් හරි එනතම මෙතන obstruction එන්න පුළුවන් මෙතන obstruction එන්න පුළුවන් එතකොට මේ liver එක ඇතුලේ මේවා තියෙන්නේ අර micro tubules හරි මේ වල තියෙන obstruction වගේ වෙන්නත් පුළුවන් හරි liver එක ඇතුලේ එතකොට දැන් දැන් obstructive jaundice කියන එක ඇත්තටම ගත්තොත් එහෙම මේ කොටස් දෙකකට බෙදෙනවා. ඕකට දැන් අර ක්ලිනිකලි කියනවා අපිට අර cholestatic jaundice කියලා කියනවා. cholestasis කියන්නේ මේ අර bile duct වල එහෙම නැත්නම් ඒකේ අර bile duct tubes වල මොකක් හරි මේ obstruction එකක් වෙනවා නම් හරි. එහෙම නැත්නම් දැන් අපි දන්න විදිහට කිව්වොත් එහෙම obstructive jaundice. obstructive jaundice කියන එක ගත්තොත් එහෙම මෙහා කොටස් දෙකක් තියෙනවා පැහැදිලිවම intrahepatic. දැන් liver එක ඇතුලේ තියෙන ducts වල මොකක් හරි අවුලක් ආවා. කොහොමරි obstruction එකක් වෙන්නේ duct එකේ obstruction එකක් වෙනවා නම් ඒක obstructive ඒක intrahepatic කියන්නේ liver එක ඇතුළේ intrahepatic liver එකෙන් එළියෙන් තියෙන extrahepatic එළියෙන් extrahepatic ඇතුළේ intrahepatic එළියෙන් extrahepatic එතකොට මේවා තමයි interhepatic වෙන අවස්ථා මේවා තමයි extrahepatic වෙන අවස්ථා හරි ඊට පස්සේ එතකොට මෙන්න මේ වල මේ liver එකේ තියෙනවා බයෝකෙමිස්ට්‍රි උගන්වනවා අපිට මේ වල තියෙනවා liver එකේ hepatocytes වල මෙන්න මේ වගේ જાතිය ALT කියන්නේ alanine aminotransferase නැත්නම් alanine aminotransferase AST කියන්නේ aspartate aminotransferase මෙල්ල මේ අර මොකද්ද amino acid keto acid වලට කන්වර්ට් කරනකොට එන enzyme හරි එතකොට ඔය වගේ enzyme තියෙනවා මේ liver එකේ ඊට අමතරව මේ biliary tree එකේ හරි biliary tree එකේ තියෙන මේ molecules වගේ තියෙනවා substance වගේ තියෙනවා ඒවට කියනවා අපි alkaline phosphate මේ තියෙන tree එකේ හරි ඊට පස්සේ ඒ කියන්නේ බහුලව තියෙන tree එකේ හරි most abundant in the biliary tree වගේ කතාවක් කියන්නේ තව gamma gt කියලා කියන්නේ gamma gt නැත්නම් ggt gamma gt ඒ කියන්නේ gamma glutamine transferase ඕව බහුලව තියෙන මේ tree එකේ ALT AST වගේ තියෙන hepatocytes කියන්නේ liver එක ඇතුළේමයි හරි liver cells ඇතුළේ තියෙන එතකොට liver cells වල damage එකක් වුණොත් එහෙනම් දැන් liver cells වල damage එකක් වුණොත් මේවා නිදාස් වෙනවා liver එකෙන් එළියට. ඒ කියන්නේ එළිය blood වල මේගොල්ලොන්ගේ blood වල හරි blood වල ඒගොල්ලොන්ගේ concentration ඉහළ යනවා. දැන් biliary tree එකේ මොකද damage එකක් වුණොත් එහෙනම් වෙන්නේ මෙන්න මේගොල්ලොන්ගේ concentration ඉහළ යනවා. බහුලව. ඒ tree එකේ නම් මේගොල්ලෝ තමයි වැඩිපුර ඉන්නේ. liver එකේ cells ඇතුළේ නම් බහුලව ඉන්නේ ALT AST වගේ කට්ටිය. හරි. එතකොට දැන් එතන මේකෙන් හොයාගන්න පුළුවන් දැන් ඇත්තටම වැඩි වෙලා තියෙන එක්කෙනා ගොඩක් ඇදිලා තියෙන ALT AST වගේ වෙනවා එහෙනම් මේක ඇවිල්ලා අපිට කියන්න පුළුවන් මෙයා liver ඇතුලේනේ intrahepatic obstruction කියලා හරි intrahepatic obstruction දැන් මේගොල්ලෝ වගේ වෙනවත් අපිට කියන්න පුළුවන් extrahepatic obstruction හරි එතකොට ඒක හොයාගන්න විදි තමයි මේ කියන්නේ එතකොට දැන් intrahepatic obstruction එකකදී මේ ALP කියන්නේ මේගොල්ලෝ හරි ALP gamma GT වගේ normal වෙන්න පුළුවන්. ඒයි ඒගොල්ලෝ අතර සම්බන්ධයක් නැහැ. මේ වගේ එකකදී ALT AST වගේ normal වෙන්න පුළුවන්. හරි. ගොඩක් වැඩි වෙනවා නෙමෙයි. ඒක තියෙන තැන වැඩිපුර තියෙනවා තමයි වැඩි වෙන්නේ. හරි. ඊට පස්සේ obstruction එක වෙන්නේ ඒතර ওই විදිහට තමයි වෙන intrahepatic extrahepatic එතකොට දැන් obstruction නිසා දැන් obstruction එක වෙන්නේ දැන් conjugation process එක වෙලා secretion process එක වෙලා ඊට පස්සේ වෙන්නේ. එතකොට දැන් ඕවා උනාට පස්සේ අනිවාර්යයෙන්ම දැන් තියෙන්නේ conjugated bilirubin කියන එක. obstruction නිසා වෙන්නේ දැන් මේවා එළියට යන්න විදියක් නැහැ. liver එකෙන් එළියට නෙමෙයි මේ intestine වලට යා ගන්න විදියක් නැහැ. එහෙම වුණොත් එහෙම වෙන්නේ වැඩි වෙන්න මොනවද? conjugated bilirubin. ඒතර මේවා ගොඩ ගහනවා ඊට එහා පැත්තෙන්. කියන්නේ අපි liver එක පැත්තෙන් කියන්නේ intestine පැත්තේ නෙමෙයි liver එක පැත්තෙන් ගොඩක් මේ ගොඩ ගහන දැන් අර obstruction එක තියෙන නිසා. මේ වගේ දැන් obstruction එකක් වුණොත් එහෙම මේ හරිය ගොඩ ගහලා එපාර මෙහි back pressure එකක් ඇති වෙනවා.
ඔන්න බ්ලැක් ප්‍රෙෂර් කතාව නිසා තමයි මේවා ආපහු ලිවර් එක හරහා ගිහිල්ලා මේවා ආපහු පාරෙන් ඇවිල්ලා මෙන්න මෙහෙන් ආපහු යනවා බ්ලඩ් වලට. බ්ලඩ් වල හොඳට සොලිබල් නිසා මෙතනින් කන්ජුගේටඩ් බිලිරුබින් බ්ලඩ් වල වැඩි වෙනවා. හරි. ඒකට ඕක තමයි කතාව. ඒතකොට දැන් මේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වෙන්නේ මොන වගේ තැන් වලද කියලා කිව්වොත් එහෙම ඉන්ට්‍රාහෙපටික් නම් වෙන්නේ මොනවද බයිල් කැනෑලිකියුලයි කියලා යන අර පොඩි මයික්‍රෝ ටිබියුල්ස් වගේ වල අවුලක් આવුත් එහෙම. එක්ස්ට්‍රාහෙපටික් ඒවා වෙන්නේ මේ ට්‍රී එකේ අවුලක් આવුත් එහෙම. ඒ වගේ ට්‍රී එකේ අවුලක් එන්න පුළුවන් තැන් තමයි මම කිව්වොත් මෙන්න මෙතන. මේකනේ ඇවිල්ලා මෙන්න මෙතන. මෙන්න මේ ඩක්ට් එකේ මොකක්ද ඒකට කියන්නේ? කොමන් බයිල්. ඔබ්ස්ට්‍රක්ෂන් නේ CBD. හරි කොමන් බයිල්. සෝරි කියලා එතන නෙමෙයි. පොඩ අරුම මෙන්න මෙතන. මෙන්න මෙතන. හරි. මේ දෙකම එකතුනේ පස්සේ. ඇයි මේකේ සමහරවිට ඉතුරු වෙලා තියෙන්න පුළුවන් මේ බයිල් එහෙම ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඇයි මේ ස්ටෝර් ෆන්ක්ෂන් ස්ටෝරේජ් ෆන්ක්ෂන් එකක් කරනවනේ. ඒකට ඒකෙන් ටිකක් එන්න පුළුවන්. දැන් මේ දෙකම එකතු වෙලා එන CBD නේද කොමන් බයිල් ඩක්ට් එකේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් આવුත් එහෙම ඒක එක්ස්ට්‍රාහෙපටික්. ඊට අමතරව තව තියෙනවා මේ මෙන්න මෙතන ඇම්පියුලා එකේ. මෙතන කියන ඇම්පියුලා කියන ඇම්පියුලා එකේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් ආවා. ඒත් එක්ක සමහරවිට දැන් මෙතන තියෙන පැන්ක්‍රියස් එක. සමහරවිට මේ හැන්ඩිස් වල තියෙන පැන්ක්‍රියස් එක. එතකොට මේ පැන්ක්‍රියස් එකේ මෙතෙන් අපි කියනවා මේ පැන්ක්‍රියස් එකේ කොටස් හතරක් තියෙනවා හෙඩ් නෙක් ඊට පස්සේ බොඩි ටේල් කියලා. එතන හෙඩ් එකේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් આવුත් එහෙම මෙතන ඒ කියන්නේ හෙඩ් එකේ හැදෙනවා මේ කාසිනෝමා එක. කාසිනෝමා කියන්නේ කැන්සර් එකක්. කැන්සර් එකක් කියන්නේ අර සෛල ගුලියක් වගේ එකක් ඇති වෙනවා. හරි. සෛල ගුලියක් වගේ එකක් ඇති වෙනවා. එතෙන්දි වෙන්නේ මේ සෛල ගුලියක් වගේ එකක් ඇති වුණාම මෙතන ඇවිල්ලා මෙන්න මෙතන ඔබ්ස්ට්‍රක්ට් කරනවා. ඒක ලොකෝට ඇතිලා මෙන්න මෙතන ඔබ්ස්ට්‍රක්ට් කරනවා. ඒතකොට මෙහෙන් එන ඒවා එන්නේ නැහැ. මෙයාගේ මුකුත් යන්නේ නැහැ. ඒක නිසා වෙන්නේ මෙයාගෙන් මුකුත් එයාගේ දැන් අපි කියනෝනේ එක එන්සයිම් තියෙනවා කියලා. ඒව යන්න විදියකුත් නැහැ. ඊට අමතරව මේ පැත්තෙන් එන බයිල් යන විදියකුත් නැහැ. ඒක කාසිනෝමා කියන එක ගොඩක් භයානකයි මේ මොකක්ද පැන්ක්‍රියටික් කාසිනෝමා. අපි කියනවා අග්න්‍යාශය පිළිකා කියලා. ඒකට ඒක ගොඩක් අර ලීතල් තත්ත්වයක්. ඒක මේ වගේ තත්ත්වයක් තමයි මේ එක්ස්ට්‍රාහෙපටික් ඔබ්ස්ට්‍රක්ෂන් කියන ඒවා වෙන්නේ. ඒකට ඔය වගේ ඔබ්ස්ට්‍රක්ෂන් නිසා අනිවාර්යයෙන්ම වැඩි වෙන්නේ මොනවද කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක. හරි. ඊට පස්සේ මේකේ මට කතා කරන්න තියෙන තව නියෝනේටල් ජොන්ඩිස්. නියෝනේට්ස් කියන්නේ මේ අර ඉපදුණු ගමන් ළමයි. හරි. ඉපදුණු ගමන්. ඒක තමයි නියෝනේට්ස් කියන්නේ. එතකොට දැන් ඉපදුණු ගමන් දැන් අර කන්ජුගේෂන් ප්‍රොසෙස් එකට ඕන වෙන එන්සයිම් එක මම කිව්වද මේක UDT නේ. UDP ඩයිග්ලූකෝනොලයිඩ් ට්‍රාන්ස්ෆරේස් කියන එක. මේකේ ඉපදුණු ගමන් මෙන්න මේක ඇක්ටිවිටි එක ටිකක් අඩුයි. ඕනම කෙනෙක්ගේ ඒ කියන්නේ නියෝනේට් කෙනෙක්ගේ. හරි. ඉපදුණු ගමන් මේක අඩුයි. ඒතකොට මේක හැමෝගෙම අඩුයිනේ. මේක ඇයි සාමාන්‍ය කන්ඩිෂන් එක. ඒක නිසා මේ මොකද්ද කන්ජුගේෂන් ප්‍රොසෙස් එක හරියට ඉපදුණු ගමන් ඔක ලොකුවට වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ මේක නිසා පොඩි ජොන්ඩිස් තත්ත්වයක් එන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා මේකට මොන ජොන්ඩිස්ද මේක තියෙන්න ඕන කියලා. කන්ජුගේෂන් ප්‍රොසෙස් එකක් වෙන්න නැත්නම් මේක ප්‍රීහෙපටික් වෙන්න ඕනේ. එතකොට මේක හැමෝගෙම වෙන එකක් නිසා මේකට අපි කියනවා ෆිසියොලොජිකල් කියලා. ෆිසියොලොජිකල් කියන්නේ නෝමල් කන්ඩිෂන්. ෆිසියොලොජිකල් ජොන්ඩිස් එකක්. හරි. එයා සමහර නියෝනේට්ස්ලාගේ මේක අර ෆිසියොලොජිකල් එකක් නෙමෙයි මේක පැතොලොජිකල් එකක් වෙන්න පුළුවන්. පැතොලොජිකල් එකක් කියන්නේ මේක මේ මොකරි සාමාන්‍ය කට්ටියක තියෙන ඇක්ටිවිටි වලට ගොඩක් අඩු ඇක්ටිවිටි එකක්. එහෙම නැත්නම් එයාගේ UDP ඇක්ටිවිටි එකක් ඇත්තේ නැහැ. ඒ වගේ තත්ත්වයක් වුණොත් මේක දැන් සාමාන්‍ය කන්ඩිෂන් එකක් නේ. ඒක අපි කියනවා පැතොලොජිකල් ජොන්ඩිස් කියලා. පැතොලොජිකල් ජොන්ඩිස්. ඒතකොට ඒගොල්ලොන්ගේ කන්ජුගේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ නැහැ. කන්ජුගේෂන් වෙන්නේ නැහැ. එහෙමනොත් එහෙම ඒක ප්‍රීහෙපටික් ජොන්ඩිස් එකක්. කන්ජුගේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ නැත්නම් මේගොල්ලොන්ගේ අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන ඒවා වැඩි වෙනවා. වැඩි වෙලා ඒගොල්ලෝ ආපහු පාර බ්ලඩ් වලට යනවා. හරි. ලිවර් පැත්තට ගිහිල්ලා වැඩක් නැහැ. එතන ගොඩක් හේතු වෙලා බෑක් ප්‍රෙෂර් එක හැදිලා ආපහු මේ එළියට යනවා. එළියට ආවන් පස්සේ අන්කන්ජුගේටඩ් බිලිරුබින් බ්ලඩ් වල වැඩි වෙනවා. එතකොට අපි කියනවා අන්කන්ජුගේටඩ් හයිපර්බිලිරුබිනීමියා. බඩල් බිලිරුබින් වැඩි මොන බිලිරුබින්ද අන්කන්ජුගේටඩ් බිලිරුබින්. එතකොට ඒක වැඩි වුණාන් පස්සේ වෙන්නේ මේවා අර ඇල්බියුමින් බයින්ඩ් වෙලා කියන එක. ඇල්බියුමින් අන්කන්ජුගේටඩ් බිලිරුබින් කම්ප්ලෙක්ස් තියෙනවා. ඔය කම්ප්ලෙක්ස් බ්ලඩ් හරහා යනවා මොළේ තියෙන බේසල් ගැන්ග්ලියා කියලා. හරි. මොළේ තියෙන බේසල් ගැන්ග්ලියා. මේ බේසල් ගැන්ග්ලියා කියන ඒවා තැම්පත් වෙනවා. ඒවල ඩිපොසිට් වෙනවා. හරි. ඩිපොසිට් වෙනවා. එහෙම ඩිපොසිට් වෙනවා වෙන්නේ මොකද්ද? මේවල ඔවල ඩිෆෙක්ට් ඇති වෙනවා. කියන්නේ මොලේ තියෙන බේසල් ගැන්ග්ලියා වල ඩිෆෙක්ට් එකක් ඇති වෙනවා. ඒතර මේවට අපි කියනවා එන්කෙෆලෝපතිස් කියලා. එන්කෙෆලෝපතිස්.
හරි. එතකොට ඒවා බේසගෙන තමයි එන්කෙෆලෝපතිස්. ඒ කියන්නේ මේ ඇවිල්ලා නියුරෝලොජිකල් ඩිෆෙක්ට්ස්. හරි. ඒ කියන්නේ අර මොලේ වර්ධනය වෙන්නේ තියෙන ඒ වගේ ලොකු සීන් ටිකක් එනවා. එතකොට ඒ වගේ තත්ත්වයක් වෙනවා මේ අර නියෝනේට්ස් ගැන ඉපදුනම බබාලගේ තමයි ඔක වෙන්නේ. හරි. එතකොට ඒගොල්ලන්ට ගොඩක් මේ භයානක තත්ත්වයක් තමයි ඔය ජොන්ඩිස් කියන එක ඇති වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ වෙන මේ ජොන්ඩිස් එකට අපි කියනවා කර්නික්ටර්ස් කියලා. කර්නික්ටර්ස්. මේ ජොන්ඩිස් කියන සමාන වචනය තමයි ඉක්ටරස් කියන්නේ. ජොන්ඩිස් ඉක්ටරස් මේක බබාල වෙන එකට කියනවා කර්නික්ටර්ස් කියලා. කර්නික්ටර්ස්. එතකොට දැන් මේ වගේ තත්ත්වයක් ඇති වෙන එක ඇත්තටම භයානකයි. මේක එන්කෙෆලොපතිස් වෙන්න පුළුවන් නිසා. එහෙම වුණොත් එහෙම දැන් ඒකට තියෙන ට්‍රීට්මන්ට් එක තමයි මේගොල්ලෝ දානවා අපි මේ ඉන්කියුබේටර්ස් කියලා තියෙනවා. ඉන්කියුබේටර්ස් කියන්නේ මෙහෙම මේ නිකන් වීදුරු පෙට්ටිය වගේ තියෙනවා. මේක මේ ලයිට් හයි කරලා තියෙනවා. හරි. ලයිට් හයි කරලා තියෙනවා. මේක UV ලයිට් තියෙනවා. හරි. UV ලයිට්. UV ලයිට් කියන අල්ට්‍රා වයලට්. එතකොට මේකේ ඉන්යුනිට් දාලා තියෙනවා. දාලා තියෙනකොට එතකොට මෙයාගේ පාට එහෙම කහ පාටයි. ජොන්ඩිස් තියෙන නිසා මෙයා කහ පාට. එතකොට දැන් වෙන්නේ මේ UV ලයිට් නිසා අර අන්කන්ජුගේටඩ් බිලිරුබින් වැඩි වෙනවා කියලා කිව්වා. මෙයානේ වැඩි වෙනවා කියලා කිව්වා. මේ UV ලයිට් නිසා වෙන්නේ මෙයාගේ අර පොඩක් බිලිරුබින් එක පෝල වෙනවා. පෝල කියන්නේ ද්‍රවීය වෙනවා. අපි දන්න ද්‍රවීය ඒවා මේ සාමාන්‍යයෙන් ද්‍රවීය ද්‍රාවණ හොඳට දියනවා කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ ජලයේ තවත් ද්‍රවීය කෙනෙක් තමයි දියන්නේ. ජලයේ ද්‍රවීය දියන එක නෙවෙයි. ඒතර පෝල තත්ත්වය වැඩි වෙනවා. ඒත් එක්ක පෝල තත්ත්වය වැඩි වෙන නිසා මේක සොලිබිලිටි වැඩි වෙනවා. ඔහෙද මේ වෝටර් සොලිබිලිටි වැඩි වෙනවා. සොලිබිලිටි එක වැඩි වෙන පස්සේ වෙන්නේ දැන් අර අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන කෙනා අර සොලිබිලිටි එක දැන් වැඩි නිසා දැන් මෙයාට බ්ලඩ් හරහා ගිහිල්ලා කිඩ්නිස් වලට යන්න පුළුවන්. දැන් කිඩ්නිස් වලදී පෙරෙන්න පුළුවන්. හරි. දැන් අරයත් එක්ක මේ ඇල්බියුමින් එක ගියොත් දැන් කිඩ්නිස් වලදී පෙරෙන්න බැරි. දැන් ඇල්බියුමින් එක නෙමෙයි දැන් මෙයාට තනියම බ්ලඩ් හරහා යන්න පුළුවන්. හේතුව දැන් මෙයාගේ සොලිබිලිටි වැඩි. ඒ කිඩ්නිස් වලදී මෙයා පෙරෙනවා. කිඩ්නිස් වලදී පෙරිලා කිඩ්නිස් වලින් මේ ඩාර්ක් කලර් යුරින් යන්න පුළුවන්. ඒක ඉතින් අවුලක් නෑ මේක මේ ට්‍රීට්මන්ට් එක කරද්දී දැන් යුරින් වල පාට වෙනස් වුණාට අවුලක් නෑ. දැන් මේ කර්නික්ටර්ස් වගේ තත්ත්වයක් නවත්ත ගන්න පුළුවන්. ඒක දැන් එන්කෙෆලොපතිස් කියන එක එන එක නවත්ත ගන්න පුළුවන්. හරි. ඒතකොට දැන් මේක කිඩ්නිස් හරහා බැහැර වෙනවා. ඒතකොට ඕක තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන මට එක දෙයක් කියන්න තියෙනවා. මේ ප්‍රීහෙපටික් ජොන්ඩිස් මම කිව්වා එක්සසිව් හිමොලයිසිස් කියන තත්ත්වයක් එන්න පුළුවන් කියලා නේ. ඒක නිසා කිව්වා මේ බොහෝ විට ප්‍රීහෙපටික් ජොන්ඩිස් ඇති වෙන්නේ. හරි. එතකොට මේකෙදි මේ අපේ සීරම් එකේ තියෙන හැප්ටෝග්ලොබින් කියන එකක් හරි. හැප්ටෝග්ලොබින් කියන්නේ මට මතක විදිහට නම් හැප්ටෝග්ලොබින් කියන්නේ ඇල්ෆා ග්ලොබියුලින් වෙනවා. හරියට බීටල් කියන තැන හරි. හැප්ටෝග්ලොබින් කියන්නේ මේ බ්ලඩ් වල තියෙන ෆ්‍රී හිමොග්ලොබින් මේ ෆ්‍රී හිමොග්ලොබින් කියන එක බැඳ ගන්න එක. ෆ්‍රී හිමොග්ලොබින් බැඳ ගන්න එක තමයි හැප්ටෝග්ලොබින් කියන්නේ. يعني ෆ්‍රී හිමොග්ලොබින් මේ සාමාන්‍ය බ්ලඩ් වල නෑනේ. RBC ඇතුළේ තියෙන්නේ. ඒතකොට දැන් මේ හිමොලයිසිස් එක නිසා හිමොග්ලොබින් නිදහස් වෙනවා බ්ලඩ් වලට. ඒතකොට බ්ලඩ් වල මේක නිකන් තියෙන විදිය මේ සාමාන්‍යයෙන් නිකන් තියෙන්නේ නැහැ. හේතුව තමයි දැන් මේ හීම් කියන එක මේ අර පොඩ්ඩක් අර ෆ්‍රී රැඩිකල්ස් එහෙම ඇති වෙන්න හේතු වෙන කෙනෙක්. මෙයා වැඩි එහෙම බ්ලඩ් වල තියෙන එක නෙමෙයි. ඒතකොට මේ බ්ලඩ් වල තියෙනවා අනිවාර්යයෙන් හැප්ටෝග්ලොබින් ඇවිල්ලා බැඳෙනවා. මේ ෆ්‍රී හැප්ටෝග්ලොබින් ඇවිල්ලා ෆ්‍රී හිමොග්ලොබින් බැඳ ගන්නවා. ඒතකොට මේ දෙන්නම ෆ්‍රී නෙමෙයි. හරි බවුන්ඩ් කම්ප්ලෙක්ස් එකක් හැදෙනවා. ඒ කියන්නේ හිමොග්ලොබින් හැප්ටෝග්ලොබින් කම්ප්ලෙක්ස් එකක් හැදෙනවා. හරි. ඕකෙන් එතකොට දැන් මේකට හැප්ටෝග්ලොබින් ණය වෙන ඕනේ ඔකට. ඒතකොට ෆ්‍රී හැප්ටෝග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍ය තියෙන හැප්ටෝග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට හැප්ටෝග්ලොබින් අඩු වෙනවා කියලා සමහරවිට දෙන්න පුළුවන්. ඒතකොට ඕවා තමයි ජොන්ඩිස් වලට හේතු සහ ජොන්ඩිස් වලදී වෙන්නේ මොකද්ද? ඊට අමතරව මේ නියෝනේටල් ජොන්ඩිස් කියන්නේ මොකද්ද? ඒතකොට දැන් ආපහු පාරක් අපි ආවොත් එහෙම දැන් අර ප්‍රශ්නෙට. ඒතකොට දැන් මේකේ කියන විදිහට මේ patient අර ෆීමේල් ඩාර්ක් යුරින් පාස් කරලා තියෙනවා. ඩාර්ක් යුරින් නැති වෙන යුරින් වල කලර් එක ඇති වෙන්නේ මේ බිලිරුබින් යුරින් වල තිබ්බොත්. යුරින් බිලිරුබින් වල තියෙන විදියක් නැහැ. මොකද අන්කන්ජුගේටඩ් ඒවා. නේ? ඇයි යා? වෝටර් ඉන්සොලිබල්. ඒතකොට වෝටර් සොලිබල් එක නෑ තමයි තියෙන්නේ. හැම කොන්ජුගේටඩ් බිලිරුබින් තමයි තියෙනවා. ඒතකොට මේකේ එකක් බැලුවත් ඇති. ඒතකොට මේක අඳුර ගන්න පුළුවන් මේ මොන જાතියේ එකක්ද මේ කියන්නේ කියලා. හරි. ඒතකොට මේක අනිවාර්යයෙන්ම මේ මොකද්ද පෝස්ට් හෙපටික් තත්ත්වයක් තමයි බොහෝ දුරට එන්නේ. ඊට ඒක දැන් තහවුරු කරගන්න තමයි මේ ඉස්සරහට දීලා තියෙන්නේ. ඇයි සමහරලාට මේ හෙපටික් තත්ත්වවලදී තියෙන්න පුළුවන් මේ ඩාර්ක් යුරින් කියන්නේ. ගොඩ සුලභ වෙන්නේ ඔබ්ස්ට්‍රක්ටිව් වෙනවා. ඊට පස්සේ on the examination she is deeply irritated කියන මම කියව ජොන්ඩිස් කියන එක කියලා. ඒ ස්ක්‍රැච් මාක් තියෙනවා කියලා කිව්වා. ස්ක්‍රැච් මාක් කියන්නේ මේ ප්‍රුරයිටිස් කියන එක. ඒ කියන්නේ මේ ඔය දැන් මොකද්ද ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වුණාම බිලිරුබින් කෙනෙක් කෙනා එන එක නවතිනවා. බිලිරුබින් කෙනෙක් කෙනා ඉන්ටෙස්ටයින්ස් වලට එන එක නවතිනවා. ඒත් මම කියව බිලිරුබින් එන්නේ තනියම නෙමෙයි. මෙයා බයිල් එක්ක කියලා එන්නේ. ඒතර මේ බයිල් වල තියෙනවා තව බයිල් සෝල්ස් වගේ තියෙනවා කියලා කිව්වනේ.
මේ බයිල් සෝල්ස් කියන එක ඕන වෙනවා ෆැට් ඩයිජෙෂන් වලට. හරි. ෆැට් ඩයිජෙෂන් වල මෙයා කරනවා ඉමල්සිෆිකේෂන් කියලා මේ ෆන්ක්ෂන් එකක් කරනවා මෙයා. ඉමල්සිෆිකේෂන්. ඊළඟ ෆැට් ඩයිජෙෂන් වලට ඕන කෙනෙක් තමයි මේ මෙයා. ඒත් බයිල් සෝල්ස් කියන එක දැන් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වුණොත් එහෙනම් මේ සම්පූර්ණ නවතිනවා මේ බිලිරුබින් අතරව බයිල් සෝල්ට් එන එක නවතිනවා. එතකොට මේ ෆැට් ඩයිජෙෂන් කියන එක නවතිනවා. එතකොට කන කෑම වලින් ෆැට් වලින් ගොඩ මේ සාමාන්‍යයෙන් දැන් ඩයිජෙස්ලා ටික මේ පොඩි ප්‍රමාණයක් විතරයි ෆීසිස් වලට යන්නේ. දැන් මේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වුණාම ෆැට් ඩයිජෙෂන් වෙන්නේ නැහැ. ඔක්කොම කන ඔක්කොම ටික තියෙන ෆැට් යනවා ෆීසිස් වල. ෆීසිස් වල ෆැට් ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට මේක ඇවිල්ලා මේ ෆීසිස් නිකන් ඔයිලි. හරි. pale colored. oily pale colored. හරි foul smelling. ඔය වගේ ෆීසිස් ඇති වෙනවා. ඒතකොට මෙන්න මේකත් ඇවිල්ලා ඔය ඔබ්ස්ට්‍රක්ටිව් කියලා අඳුර ගන්න තියෙන මේ එකක් තමයි ඔය ෆීසිස් ගැන බලලා අපිට කියන්න පුළුවන්. මේකට අපි කියනවා ස්ටියටෝරියා කියලා. හරි. ස්ටියටෝරියා. මේ කතාවට කියන නම තමයි ස්ටියටෝරියා කියන්නේ. හරි. ඊට අමතරව දැන් බයිල් සෝල්ට් කියන එකට යන්න විදියක් නැහැ. දැන් කොහෙද ඉන්ටෙස්ටයින් වලට ගිහිල්ලා ෆැට් ඩයිජෙෂන් උදව් කරන්න විදියක් නැහැ. ඒත් එක්කම දැන් බිලිරුබින් නම් යනවා බ්ලඩ් වලට තමයි බ්ලඩ් වලට අවුපාර දිගට බ්ලඩ් වලට බැඳිලා යනවා. දැන් මේ මෙයාට කවුද මේත් එක්ක ඉන්න බයිල් සෝල්ට්ස් වගේ කට්ටියත් ඔය එකම බ්ලඩ් වලට ගිහිල්ලා මේ ස්කින් එකට එනවා. මේගොල්ලෝ වෙලේ ස්කින් එකට. දැන් ස්කින් එකේ බයිල් සෝල්ට්ස් වල තියෙනවා. මේ බයිල් සෝල්ට්ස් නිසා ඇති වෙනවා නිකන් මේ මොකද නිකන් අර කැසිමක් එකක් ඇති වෙනවා. අන්න ඒක නිසා තමයි මේ ප්ලුරයිටිස් කියන තත්ත්වය තියෙන්නේ. හරි. ඒතකොට තමයි මේ කැසිමක් කියන එක තියෙන්නේ. එහෙනම් මේකත් දැන් මේ අපිට තේරෙනවා දැන් මේ කියන්නේ ඔබ්ස්ට්‍රක්ටිව් ජොන්ඩිස් කියන කියලා. නැත්නම් පෝස්ට් හෙපටික් ජොන්ඩිස් කියන කියලා. ඊට පස්සේ ස්ක්‍රැච් මාක්ස් තියෙන එක. ඊට පස්සේ දැන් මෙන්න මේක තියෙන මේ දත් වලින් පැහැදිලි වෙනවා ටෝටල් බිලිරුබින් වැඩි වෙලා කියන්නේ ජොන්ඩිස් තියෙනවා. ඩිරෙක්ට් බිලිරුබින් වැඩි වෙලා කියන්නේ එහෙනම් මෙයා ඩිරෙක්ට් බිලිරුබින් සාමාන්‍ය වැඩි වෙන්නේ මොනවලද? මොනවද පෝස්ට් හෙපටික් වල තමයි ගොඩක් වෙලාවට වැඩි වෙන්නේ. ඒතකොට ඒක තහවුරු වෙන එකක් තමයි මෙන්න මේක දීලා තියෙන්නේ. ඇල්කලයින් ෆොස්ෆේටස්. මම කිව්වා ඇල්කලයින් ෆොස්ෆේටස් වැඩි වෙන්නේ මේ එයා තියෙන වැඩිපුර තියෙන්නේ මේ බිලියරි ට්‍රී එකේ කියලා. එහෙනම් මේක ඒ ඔබ්ස්ට්‍රක්ෂන් එක තමයි එක්ස්ට්‍රා හෙපටික් ඔබ්ස්ට්‍රක්ෂන්. ඒක කොහොමද ඔබ්ස්ට්‍රක්ටිව් ජොන්ඩිස් එක තමයි නම් මෙතන දෙලා තියෙන්නේ. ඉන්ඩිරෙක්ට් බිලිරුබින් කියන එක නා එහෙම නැත්නම් මොකද අන්කන්ජුගේටඩ් බිලිරුබින් කියන එක නා නෝමල්. හරි. ඒ කියන්නේ මේ ඔබ්ස්ට්‍රක්ටිව් කියන එක දැන් පැහැදිලි කරලා තමයි තියෙන්නේ. now state the most possible disease condition. ඒක ඇවිල්ලා obstructive jaundice. state two possible causes for the disease condition stated in 4.1. ඒ කියන්නේ මේකට හේතු දෙකක් මොකක් කරලා ලියන්න ඕන. දැන් හේතු තුනක් විතර කිව්වා. ඊට පස්සේ මේ එලිවේට් වෙන හැටි බිලිරුබින් කොහොමද බ්ලඩ් වල එලිවේට් වෙන්නේ? බ්ලඩ් වල එලිවේට් වෙන්නේ අර මොකද ඔබ්ස්ට්‍රක්ෂන් එක නිසා බැක් ප්‍රෙෂර් එකක් එනවා. බැක් ප්‍රෙෂර් එක ඇති වෙන නිසා ආපහු බාර බ්ලඩ් වල ඩයිල් එකතු වෙනවා. බ්ලඩ් වල ඩිරෙක්ට් බිලිරුබින් ඉහළ යනවා. නැත්නම් කන්ජුගේට් බිලිරුබින් ඉහළ යනවා. සීරන් ඇල්කලයින් ෆොස්ෆේටස් එන්නේ කොහොමද? මේ බැක් ප්‍රෙෂර් එක ඇති වෙනකොට බිලියට්‍රි එකේ එකට ඩැමේජ් වෙනවා. ඒ ලෝ ප්‍රෙෂර් එකක් තියෙන නිසා බිලියට්‍රි එකේ ඩැමේජ් වීමක් වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ බිලියට්‍රි එකේ තියෙන ඇල්කලයින් ෆොස්ෆේටස් නිදහස් වෙනවා කොහටද සීරම් එකට. එතකොට ඕක තමයි අඳුර ගන්න පුළුවන් විදි.